සුබ දවසක් ළමයි. හොඳයි අපි අද මේ වීඩියෝ එකෙන් ළමයි කතා කරන්නේ කාචවල දෙවෙනි කොටස. අපි කලින් වීඩියෝ එකේ කාචවල පළවෙනි කොටස කතා කරානේ. ආලෝක වර්ධනයත් එක්ක කාචයක් තුලින් කිරණයක් යන විදිය සහ කාච සූත්‍රය ගණන් හදුව ගොඩක් ඒවා. හරි. ඒත් ඉතින් පස්සේ ළමයි අපිට තව කොටස් කිහිපයක් තියෙනවා. මේ පොඩි කොටස් කිහිපයක් සහ මේකේ මම විභාග ප්‍රශ්න සහ ගොඩක් ප්‍රශ්න ටිකක් මේකේ සාකච්ඡා කරන්න. තාම අපිට ඉතුරුලා තියෙන ළමයි මේ කාචයක මේ බලය සහ මේ සංයුක්ත කාච සම්බන්ධ කොටස් ටික තමයි ඉතුරුලා තියෙන්නේ. හොඳයි. එතන මේ කාචයක බලය කියලා කියන්නේ මොකක්ද? හරි. අපි කාචයක බලය නේ උත්තල හෝ අවතල කාචයක බලය අපි අංකණය කරන්නේ කැපිටල් P අකුරෙන්. හරිද? මේ කාචයක බලය කියලා කියන්නේ හරි. මේ බලය කාචයක බලය අපි ගන්ති කරන්නේ මොකක්ද දන්නවද? ඒ කාචයේ නාභිය දුරේ පරස්පරය. දැන් කාචයක නාභිය දුරක් තියෙන ඕනම කාචයක් අපි වීදුරු කාචයක් ගත්තත් නේ අපි අක්ෂි කාචය ගත්තත් ඕනම වෙලාවක එයාගේ නාභිය දුරක් තියෙනවානේ. ඕනම උත්තල අවතල කාචයක නාභිය දුරක් තියෙනවා. හරි. නාභිය දුර කියන එක අපි මයින්නේ ගොඩක් වෙලාවට සෙන්ටිමීටර වලින්. SI එකකේ මීටර දිගක්නේ. හරි. ගොඩක් වෙලාවට අපි කාචවල නාභිය දුර වල සෙන්ටිමීටර වලින් ඉදිරිපත් කරාට ගැටලුවක් නැහැ. SI එකකේ මතක තියාගන්න මීටර. දුරක් හින්දා කාචයක බලය කියලා කියන්නේ කිසියම් කාචයක නාභිය දුරේ පරස්පරය. ඒ කියන්නේ අපි එක බෙදීම ඒ කාචයේ නාභිය දුර දාන්න ඕනේ. නාභිය දුර. හරි. එක යට F. එතකොට මෙතන බලය කියන එක අපි අංකණය කරන්නේ P අකුරෙන්. එතකොට P සමානයි මොකක්ද එන්නේ? හරි. එක යට නාභිය දුර F. මෙතන මතක තියාගන්න ළමයි දැන් මේ කාචයක බලය. හරි. අපි මනින්නේ ඒකකයේ ලෙස ගන්නේ ඩයොප්ටර්. කාචයක බලය මනින ඒකකය. හරි මේ P වල ඒකකයනේ. ඕනම කාචයක බලය මනින ඒකකය ඩයොප්ටර්. ඒකකය ඩයොප්ටර්. හරිද? ඩයොප්ටර්. ඒක වැදගත් ඈ. ඩයොප්ටර්. මේක අපි දාන සංකේතේ කැපිටල් D. ඩයොප්ටර්. හරි. ඒතර මේ ඩයොප්ටර් වලින් කාචයක බලය එන්න නම් මෙතන මතක තියාගන්න නාභිය දුර අපි ආදේශ කරන්න ඕනේ. වැදගත්. ඉතා වැදගත් ඈ. කාචයක නාභිය දුර අපි ආදේශ කරන්න ඕනේ මීටර වලින්. හරි මීටර වලින් ආදේශ කරන්න ඕනේ. හරිද? ආදේශ කළ යුතුය. ඒක වැදගත්. ඉතාමත් වැදගත්. අපි කාච සූත්‍රය දාද්දි ළමයි U V F සෙන්ටිමීටර වලින් දැම්මට ගැටලුවක් නැහැ නේ. ඒකෙම නම් එකම එක වලින් දාන්න ඕනේ. දැන් කාච සූත්‍රය දාද්දි උත්තල හෝ අවතල කාචයක් සම්බන්ධයෙන් නේ. එක යට වීරින එක යට U සමානයි එක යට F නේ. එතකොට වස්තුව තියෙන පැත්තේ තියෙන දුරවල් නේ. ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් වස්තුව පැත්තටම අයින දුරවල් ධනා කියන්නේ. ප්‍රකාශ කේන්ද්‍රේ ඉඳන් අනිත් පැත්තටම අයින දුරවල් ඍණා කියන්නේ. ආ වගේම උත්තල කාචයක නාභිය දුර ඍණ. හරි. එතකොට අවතල කාචයක නාභිය දුර ධන. ඒ ටික මතක තියෙන්න ඕනේ. එතකොට මේක තමයි සෙන්ටිමීටර වලින් දැම්මොත් 3ම සෙන්ටිමීටර. ගැටලුවක් නැහැ. මීටර වලින් දැම්මොත් 3ම මීටර. මිලිමීටර වලින් දානවා නම් 3ම මිලිමීටර වලින් දාන්න ඕනේ. හැබැයි ළමයි කාචයක බලය ගද්දී මේ බලය මයින් SI එකකේ ඩයොප්ටර්. කාචයක බලය නිකම් බලය නෙමෙයි. හරි නිකම් බලය මයින් නිව්ටන් වලින්නේ. මේ කාචවල කාචයක බලය කියන දේ. කාචයක ඕනම කාචයක බලය කියලා දෙයක් තියෙනවා. දැන් ඇත්තටම ළමයි වාණිජ ලෝකයේ ගොඩක් ඔය කාච සම්බන්ධයෙන් දැන් කණ්ණාඩි හදන කට්ටිය. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නාභිය දුර නෙමෙයි. හරි? වාණිජ ලෝකයේ ඔය කණ්ණාඩි හදන කට්ටිය එක එක ප්‍රකාශ උපකරණ වල ලෙන්ස් හදනවනේ කාච. හදද්දී ඒගොල්ලෝ ළමයි කම්පැනි ෆැක්ටරියේ පාවිච්චි කරන්නේ මේ බලය කියන එක. උත්තල කාචයක හෝ අවතල කාචයක ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ බලය. ඒක බලය ඒගොල්ලෝ ඉදිරිපත් කරන ඒකකේ ඩයොප්ටර්. බලය ගන්නේ කාචයක එම කාචයේ නාභිය දුරේ පරස්පරය. හරි සරලයි ලොකු දෙයක් නැහැ. ඉතින් මතක තියාගන්න ඩයොප්ටර් වලින් බලය අපි ඉදිරිපත් කරද්දී කාචයක මෙතන F දාන්න ඕනේ මීටර වලින්. මම පොඩි ගාණක් හදලා පෙන්නන්නම්. හරි දැන් පොඩි ප්‍රශ්නයක් හිතන්න උත්තල කාචයක නාභිය දුර හරි සෙන්ටිමීටර 25යි. උත්තල කාචයක උත්තල කාචයක් තියෙනවා. මෙන්න උත්තල කාචේ. හරි මේ උත්තල කාචේ නාභිය දුර සෙන්ටිමීටර 25යි. හරි උත්තල කාචයක නාභිය දුර අපි ඍණාගයක් ලෙස ගත්තට මතක තියාගන්න වාණිජ ලෝකයේදී මේ උත්තල කාචයක බලය ඒගොල්ලෝ ලකුණු සම්මුතිය ඉදිරිපත් කරන්නේ ධන ලෙස. දැන් මේ උත්තල කාචේ බලය ගන්න ඕන නම් මොකද්ද කරන්නේ? හරි P සමානයි 1 යට F නේ. මෙතන 1 යට F සෙන්ටිමීටර 25 දාලා හරියන්නේ නැහැ. මෙතන සෙන්ටිමීටර 25 cm මෙතන කියන්නේ 10 2කින් වැඩි කරන්න. මීටර කරලා දාන්න ඕනේ. මේක මීටර කරලා දැම්මම තමයි මෙතන සාමාන්‍ය එකකේ මීටරයට එන්නේ. හරි නැත්නම් මෙතන ඩයොප්ටර් හෝ මීටරයට. හරි SI එකකේ ඩයොප්ටර් මීටරයට කියන එකට ඒගොල්ලෝ දාලා තියෙන ඩයොප්ටර් කියන එකේ. මෙතන 25 වතාවක් 10 ඍණ 2 උඩට එද්දි 10 ධන 2ක් වෙනවානේ. 10 ධන 2 බෙදීම 25 කියන්නේ 100 යට 25නේ. 100 යට 25 කියන්නේ කීයද?
හරි 4ක් කියලා එන්නේ. එතන දාන්නේ අපි ඩයොප්ටර් මීටරයට කියලා දාන්න අවශ්‍ය නැහැ ඩයොප්ටර් කැපිටල් D. එහෙනම් මේ උත්තලකාචයේ බලය කීයද? ඩයොප්ටර් 4යි. ඒ වගේම ළමයි මේකට අපි ලකුණකුත් දානවා. උත්තලකාචයක බලයට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වාණ්ඩ ලෝකයේ ලකුණ ධන. උත්තලකාචයක නාභිය දුර ඍණ. හරිද? ඔයගොල්ලෝ බලන්න මෙතන එකයට ඍණ 25 දාන්නේ නැත්තේ ඇයි? අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න දැන් කාච සූත්‍රයට දානවා. කාච සූත්‍රය පාවිච්චි කරද්දී අනිවාර්යෙන් උත්තලකාචයක් නම් මෙතන ඍණ දාන්න ඕනේ. හරි ඒක හරි. හැබැයි කාචයක බලය හොයද්දී අපි උත්තලකාචයක බලය ධන ලෙස ගන්නෙ. උත්තරය අරන් ධන ලකුණ දාන්න. බලය ආදේශ කරද්දී උත්තලකාචයකට ධනත් එක දාන්න ඕනේ. හරි දැන් නැත්නම් කමක් නැහැ. කොහොමද උතන දන්නේ තියෙන ධන 4යි දී. දැන් හිතන්නකෝ අවතල කාචයක් තියෙනවා නාභිය දුර සෙන්ටිමීටර 20ක් වන. හරි අවතල කාචයක් තියෙනවා නාභිය දුර සෙන්ටිමීටර 20ක් වන. මෙන්න අවතල කාචය. හරි මේ අවතල කාචේ නාභිය දුර සෙන්ටිමීටර 20යි. දැන් අවතල කාචයක නාභිය දුර අපි දාන්නේ ධනාගයක්නේ කාච සූත්‍රයේට. හැබැයි මේ අවතල කාචේ බලය ගද්දී එකයට F දාන්න ඕනේ. එතකොට එකයට මෙතන සෙන්ටිමීටර 20 මීටර ගන්න ඕනේ. හරි මතක තියාගන්න. සෙන්ටිමීටර 20 මීටර කරලා දාන්න ඕනේ 10 ඍණ දෙකකින් වැඩි කරලා. මෙතන 10 ර්ණ දෙක උඩට ගියාම 10 ධන දෙකයි කියන්නේ 100යි. 100 බෙදීම 20 කිය දෙන්නේ. 100 බෙදීම 20 හරි 5ක් කියලා එනවා. අවතල කාචයක ළමයි ඵලය ඍණාගයක් ලෙස දාන්න ඕනේ. මෙතන 100 බෙදීම 20 ඩයොප්ටර් 5යි. මේක ළමයි ඍණාගයක්. හරි අවතල කාචයක බලය ළමයි මතක තියාගන්න රතු පැනේ ලියා ගන්න. උත්තල කාචයක බලය ධන ලෙස අවතල කාචයක බලය ඍණ ලෙස අපි ආදේශ කරන්න ඕනේ. ඒක පැහැදිලිද? හරි දැන් කාචයක් තියෙනවා. හරි කාචයක් තියෙනවා ඉතින් මොකක් හරි කාචයක ගාණ දෙනවා බලය 10යි කියලා. හරිද? නැත්නම් අපි ගත්තොත් කාචයක බලය 20යි. හරි කාචයක බලය ඩයොප්ටර් 20යි කියලා දෙනවා. හරි ධනාගයක් දුන්නොත් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේක උත්තල කාචයක් නේ. කාචයක බලය ඍණ 20යි ඩයොප්ටර් කියලා දුන්නොත් ඒක අවතල කාචයක්. අපෙන් අහනවා මේ කාචේ නාභි දුර කීයද? හරි කාචයක බලය ඩයොප්ටර් ධන 20යි. මෙම කාචේ නාභි දුර ඇහුවොත් මේක උත්තල කාචයක් කියලා තේරෙනවා මොකද බලය ධනනේ. ඒතර මෙතන අපි දාන්නේ මොකද්ද? P සමානයි 1යට F නේ. P වලගේ කීයද? 20යි. 1යට F. හරි මෙතන F වලගේ ඇහුවොත් කී දෙනෙ බලන්න. F හරස් ගුණ කරන්න මේ පැත්තට. හරි 1යට 20 නේ. ඒ කියන්නේ මෙතන 100යට ගත්තොත් නැත්නම් 100න් 5න් උඩ යට වැඩි කරන්න 100න් මේ 5න් වැඩි කරන්න. එතකොට මෙතන කී දෙන්නේ? හරි 0.05යි 1යට 20යි කියන්නේ. මෙතන ළමයි දැන් එන්නේ මීටර වලින්. අන්න ඒක තේරෙන්න ඕනේ. මේ අපි දැන් ඩයොප්ටර් 20යි කියලා දැම්මහම බලයට උතන නාභිය දුර එන්නේ මීටර වලින්. සෙන්ටිමීටර කරන්න ඕන නම් දැන් මොකද්ද කරන්න ඕනේ මේක? හරි 0.05යි මීටර කියන එක 100න් වැඩි කරන්න. එතකොට මේක කීයද එන්නේ? සෙන්ටිමීටර 50යි. හරි උත්තර කාචයක් නාභිය දුර සෙන්ටිමීටර 50යි. පැහැදිලිද? ඒක තේරුම් ගන්න ඕනේ. බලය දීලා නාභිය දුර අහන්නත් පුළුවන්, නාභිය දුර දීලා බලය අහන්නත් පුළුවන්. ගණන් වල වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපිට ළමයි තව මේකේ කොටසක් තියෙනවා මේ සංයුක්ත කාචය. ඒ කියන්නේ ස්පර්ශ කාචය. අපි කාච දෙකක් හෝ කිහිපයක් එකිනෙකට ස්පර්ශ කරලා සාදා ගන්නා සංයුක්ත කාච පද්ධතිය නේ. හරි අපි ඒවට කියන්නේ සංයුක්ත කාචය. උත්තල කාච දෙකක් හරි අවතල කාච දෙකක් හෝ කිහිපයක් හරි උත්තල අවතල කාච කිහිපයක් හරි දැන් මට මෙහෙම ස්පර්ශ කරන්න පුළුවන් නේ. මෙන්න උත්තල කාචය. හරිද මේ උත්තල කාචය ගත්තොත් නාභිය දුර F1. හරි මෙයාගේ බලය P1. මේකත් එක්ක මම ස්පර්ශ කරනවා ළමයි අවතල කාචය. මෙන්න. දැන් මේකට ළමයි කියන්නේ සංයුක්ත කාචයක්. කාච දෙකක් හෝ කිහිපයක් එකට ස්පර්ශ කරාම එන්නේ සංයුක්ත කාචයක්. මේ අවතල කාචේ නාභිය දුර F2 බලය P2. දැන් ළමයි මේ කාච දෙන්න එකතු වෙලා මේ කාච පද්ධතිය. කාච දෙන්නෙක්ම ඕනේ නැහැ. කිහිපයක් තිබ්බත් කමක් නැහැ. 3ක් 4ක් 5. කාච අවම වශයෙන් දෙකක්වත් තියෙන්න ඕනේ. සංයුක්ත කාචයක්. මේකට කියන්නේ සංයුක්ත කාචය. මේ සංයුක්ත කාචයෙන් ඇති කරන භෞතික ප්‍රතිඵලයෙන් ඇති කරන්න පුළුවන් තනි කාච තියෙනවනේ. ඒක උත්තර ලෙස හැසිරෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. අවතල ලෙස හැසිරෙන්නත් පුළුවන්. අපි නිකන් කොහොමද දාගමුනේ. මේ ඉතින් ළමයි සමග කාචය, තනි කාචය. සමග කාචය. කියන්නේ මෙතන අපි දැන් වස්තුවක් තිබ්බහම ළමයි කිසියම් දුරකින් සංයුක්ත කාචයේ ඉඳන් ප්‍රතිබිම්බයක් හදනවානේ. නේ කිසියම් උසකට. ඒ දෙයම මේ වස්තුව මේ දුරින්ම හරි මේකෙන් ඇති කරන මේ තියෙන සමග කාචය. ඔය වස්තුවම ඔය දුරින්ම තිබ්බහම අර විදියටම ප්‍රතිබිම්බයක් ඇති වෙන්න. හරි මෙන්න මේ සමග කාචයක් තියෙනවන්නේ. අර සමග මේ බලය වගේ තමයි සමග ප්‍රතිරෝධය වගේම තමයිනේ. හරි එතකොට මේ කාච දෙන්න එකතු වෙලා ඇති කරන භෞතික ප්‍රතිඵලයෙන් ඇති කරන්න පුළුවන් තනි කාච මේ තියෙන්නේ. ඒකේ නාභිය දුර F. ඒකේ බලය P. මේක උත්තර ලෙස හැසිරෙන්නත් පුළුවන්
අවතල ලෙස හැසිරෙන්නත් පුළුවන්. අපි බලමු ගානක් හදලා. එතකොට අපි දැන් ළමයි මෙතන කරන්න ඕනේ මේ සමකාචී බලය සමානයි එක් එක් කාචවල බලවල එකතුවට. මෙන්න මේක තමයි සම්බන්ධය. හරි. සමකාචී බලය සමානයි එක් එක් කාචවල බලවල එකතුවට. හරි. එතකොට සමකාචී නාභිදුර අපි දන්නවා 1 යට f. හරි. ළමයි මෙන්න මේකට ලකුණත් එක්ක ආදේශ කරන්න ඕනේ. හරිද? හරි මේකට ලකුණ සමග ආදේශ කරන්න ඕනේ. ලකුණ සමග ආදේශ කළ යුතුය. මම ගානක් හදලා පෙන්නන්නම්. මම මෙතන දැන් සංඛ්‍යාත්මක අංගම ලියන්නම් 1 යට f. හරිද? මෙතන දැන් අපි ගත්තොත් මේක අපි දන්නේ නැහැ උත්තරද අවතලද කියලා. මේක වැලුව හැටි සුළු කරද්දී මොකද p1 වලාගේ ගත්තොත් මේක ඍණද ධනද නේ. හරි. මෙතන ඔන්න කාටද ආදේශ කරද්දී හරි මෙතන සමකාචී බලය බලමු ලකුණත් එක්කයි. මෙතන p1 වලාගේ p1 කියන්නේ උත්තරකාචී බලයනේ. ඒක ධනාගයක්නේ. p2 කියන්නේ අවතලකාචී බලයනේ. අවතලකාචී බලය ඍණාගයක්. ඒතකොට ඍණ p2 තමයි දාන්නේ. හරි. එතනින් අපිට එනවා එතකොට 1 යට සමකාචී නාභිදුර f. හරි 1 යට මෙතන f1 මෙතන 1 යට f2. කොහොමයි ඉන්නේ. හරි මම පොඩි ගානක් දෙන්නම් මේකේ. දැන් හිතන්න මෙතන උත්තරකාචී බලය. උත්තරකාචී බලයේ ඩයොප්ටර් 20යි. හරි. උත්තරකාචී බලයේ ඩයොප්ටර් 20යි ධන. අවතලකාචී බලය. හරි. උත්තරකාචී බලයේ ඩයොප්ටර් 20යි. අවතලකාචී බලයේ ඩයොප්ටර් 15යි. දැන් අපෙන් අහනවා මේකේ සමගකාචී බලය සහ නාභිදුර. සමගකාචී බලය ගත්තොත් කීයද? කෙලින් මේකට ආදේශ කරන්න. හරි සමගකාචී බලය ගන්නවා නම් ඩෝගෙන් කිව්වේ හැකි. P1 කීයද? උත්තරකාචී බලය ධන 20යි. ඒක ධනනේ. ඊට පස්සේ අවතලකාචී බලය ඍණ 15යි. කීයද එන්නේ උත්තරේ? මෙතන එනවා ධන 5යි ඩයොප්ටර් කියලා ඉන්නේ. එහෙනම් ළමයි සමගකාචී බලයේ ධන උත්තරයක් න්යාවේ තේරෙන්න ඕන. ධන උත්තරයක් ආවා කියලා කියන්නේ මේ සමගකාචිය හැසිරෙන්නේ උත්තරකාචියක් ලෙස. හරි. දැන් බැලලාක්වත් මේකේ උත්තරකාචී බලය 5යි කියලා දීලා අවතලකාචී බලය නැත්නම් උත්තරකාචී බලය මේ 15ක් කියලා දීලා අවතලකාචී බලය 20ක් කියලා දුන්නා නම් මොකද වෙන්නේ? මෙතන ධන 15 මෙතන ඍණ 20. ඒතර ඉන්නේ ඍණ 5ක්නේ. සමගකාචී බලය ඍණ 5ක් ආවොත් සමකාචිය හැසිරෙන්නේ මොකක් ලෙසද? අවතලකාචියක් ලෙස. ඍණාගයක් ආවොත් බලය ඒක අවතලකාචියක් ලෙස තමයි හැසිරෙන්නේ. බලය ධනාගයක් ආවොත් එයා හැසිරෙන්නේ උත්තරකාචියක් ලෙස. මේ දෙන්න එකතු වෙලා ඇතිවන භෞතික ප්‍රතිබලයෙන් ඇති කරන්න පුළුවන් සමකාචී බලයයි නාභිදුරයි ගන්න හදන්නේ. දැන් අපි දන්නවා ධන කියන්නේ උත්තරකාචියක් ලෙස හැසිරෙන්නේ. එහෙනම් එයාගේ නාභිදුර ගද්දී p සමානයි 1 යට f නේ. ඒක p වලගේ අපි දන්නවානේ ධන 5යි. 1 යට f. මෙතන f හරස් ගුණ කරාම එහා පැත්තට 1 යට 5යි කියලා එන්නේ. ඒ කියන්නේ උඩයට 2කින් වැඩි කරොත් 10න් 2යි නේ. 10න් 2යි කියන්නේ 0.2 මීටරකයි එන්නේ. අපිට මතක තියාගන්න මේකට ආදේශ කරද්දී f මීටර වලින් ඉතින් උත්තරේ ඉන්නේ මීටර වලින්. ඒත් f මෙතන සෙන්ටිමීටර කරන්න මේක 100න් වැඩි කරොත් කීයද? හරි මේක 100න් වැඩි කරොත් ඕගොල්ලන්ට එනවා සෙන්ටිමීටර කීයද? 20යි කියලා එනවා. හරි සෙන්ටිමීටර 20යි කියලා එනවා. ඉතින් ඔය වගේ ගණන් වලට අපිට මේවා සම්බන්ධ වෙනවා. පැහැදිලිද? හොඳයි. ඉතින් ඔය වගේ ගණන් බලමු දැන් කීපයක් අපි රචනා ප්‍රශ්නත් එක්ක හදද්දී ওই ටික වැදගත් මේ සංයුක්ත කාච පද්ධතිය. හරි කාච දෙකක් හෝ කිහිපයක්. හරි මේවා තුනී කාච දෙකක් හෝ කිහිපයක් එකිනෙකට ස්පර්ශ කිරීමෙන් සකස් කරගන්නා කාච පද්ධතියකට අපි කියනවා සංයුක්ත කාච පද්ධතියක් කියලා. දැන් අපිට ඕන නම් උත්තර කාච දෙකක්ම සම්බන්ධ කරලා හදන්නත් පුළුවන් නේ. උත්තර කාච දෙකක්ම සම්බන්ධ කරලා හදුවොත් මොකද වෙන්නේ? ඉතින් මෙයාගේ බලයක් දාන මෙයාගේ බලයක් දාන. එතකොට මේ දෙකේ සමග කාචයක් අනිවාර්යෙන් මොකද්ද? උත්තලමනේ. මොකද ධනයි ධනාගයම නේ. සමග කාච බලයේ දෙලිමු උත්තල. අවතල කාච දෙකක් හෝ කීපයක් නේ. මම අවතල කාච මේකට සෙට් කරලා හදුවොත් මොකද වෙන්නේ? හරි මෙයාගේ බලයක් මේ ඍණ මෙයාගේ බලයක් ඍණයි මෙයාගේ සමග කාචයක් ඍණ භාගයක් එන්නේ නේ. මෙයා හිතන්න ඍණ 5යි ඩයොප්ටර් මේක ඍණ 10යි ඩයොප්ටර්. මෙයා විතර එන්නේ ඍණ 15යි ඩයොප්ටර්. මෙයාගේ බලය. හරි මේක හිතන්නකෝ ඩයොප්ටර් 8යි මෙයා ඩයොප්ටර් 12යි. ධන 12යි ධන 8යි ධන 20යි ඩයොප්ටර්. නාභිදුරත් ගන්න පුළුවන් සමග කාචේ. අර උත්තලයි අවතලයි කාච කිහිපයක් තිබ්බොත් මේ වගේ උත්තල කාචයයි අවතල කාචයයි ආයි උත්තල කාචයයි නේ. එතකොට දැන් මෙයාගේ නාභිදුර f1 මෙයාගේ f2 මෙයාගේ f3. හරි මෙයාගේ බලය p1 මෙයාගේ බලය p2 මෙයාගේ බලය p3. ඒතර ඔයගොල්ලන් කියන උත්තල කාචයක බලය ධන. හරි p1 වලගේ හිතන්න ඩයොප්ටර් ධන 5යි. හරි අවතල කාච බලය හිතන්න ඩයොප්ටර් හරි ඍණ 20යි. ආයි මේ උත්තර කාච බලය ඩයොප්ටර් ධන 10යි. දැන් මේකේ සමග කාචය මොකක්ද කියලා අපිට බලන්න ඕන නම් ළමයි කරන්න තියෙන්නේ ඔය එක එක කාච වල බල එකතු කරන්න. හරි VG ලකුණත් එක්ක එකතු කරන්න.
P1 ධන 5යි, P2 ඍණ 20යි, අවතල ආයි P3 ධන 10යි. මෙතන එන්නේ ළමයි ඍණ 5යි. ඩයොක්ට. එහෙනම් සමක කාචය හැසිරෙන්නේ එතකොට මොන කාචයක් ලෙසද? අවතල කාචයක් ලෙස. ඊට පස්සේ ඒකේ නාම විදුර ගන්නත් පුළුවන්. පැහැදිලිද? ඉතින් ඔය වගේ ඒවා වැදගත්. හරි. දැන් ඊට අපි සමහර ගණන් වල දෙන්න පුළුවන් සමක කාචි නාම විදුර දෙන්න පුළුවන්. නේ? හරි මෙන්න කාච පද්ධතියක් තියෙනවානේ. හරි උත්තල අවතල. මේකේ සමක කාචි නාම විදුර දෙන්න පුළුවන්. සමක කාචි නාම විදුර අපිට දෙනවා සෙන්ටිමීටර 10යි කියලා. හරි. උත්තල කාචයක් ලෙස හැසිරෙන්නේ. ඊට පස්සේ මෙතන මේ උත්තර කාචි නාම විදුර දෙනවා සෙන්ටිමීටර 2යි කියලා. මේ අවතල කාචි නාම විදුර අපෙන් අහනවා කීයද කියලා. මොකද්ද කරන්නේ? හරි. දැන් සමක කාචේ බලය P. හරි මේ උත්තර කාචි බලය P1. මේ අවතල කාචි බලය P2. ඉතින් අපිට ලියුවේ හැකි නේද P සමානයි P1 ධන P2 වෙන්නේ. ලකුණත් එක දාන්න නේද? උත්තර කාචයක බලය සමකේ P යගේ අපිට ගන්න පුළුවන්. මෙතන 1යට F දාලානේ. හරි 1යට F දාලා මේ සමක කාචි බලය ගන්න පුළුවන්. මේ කාචි බලයත් ගන්න පුළුවන් නේ. සෙන්ටිමීටර 2යි නේ. මෙයාගේ බලයත් 1යට මේ හැබැයි දෙවරක් 10 ඍණ 2 දාන්න මීටර කරලා දාන්න ඕනේ. මෙතනත් 1යට 10 වරක් 10 ඍණ 2 නේ. ඒ කියන්නේ මේක උඩට ඇති 100 බෙදීම 10 ධන ඩයොක්ට 10යි එන්නේ. මෙයාගේ 100 බෙදීම 2 ධන ඩයොක්ට 50යි නේ. ධන ඩයොක්ට 50යි. හරි. එතකොට මේකේ බලය කීයද අපිට ඇවිල්ලා තියෙන්නේ? සමකේ 10යි. P1 ධන 50යි. මෙතනින් ඔයගොල්ලන්ට P2 නේ. එතකොට P2 උක්ත කරොත් 50 මෙහාට එද්දි ඍණ 50 සමානයි P2. මෙතනින් එනවා ළමයි ඍණ කීයද? 40යි ඩයොක්ට. ඍණ 40යි ඩයොක්ට. ඔන්න උත්තර මේ අවතල කාචි බලය. ඔතනින් දැන් 1යට F දාලා ඍණාගයක් ආවා කියන්නේ අවතල කාචය කියලා පේනවනේ. හරි. ඔතනින් ඔයගොල්ලන්ට 1යට F දාලා ඒ කාචේ නාම විදුර හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. අපි ඔතනින් පස්සේ තියෙන කොටස් වලට යමු ගණන් එක. හරි. අපි ළමන් පොඩි ගණන් කිහිපයක් බලමු. ප්‍රශ්නාංක ටියුට් එකේ 11. හරි හොඳ ගණනක් බලන්න. නාම විදුර සෙන්ටිමීටර 15ක් වූ උත්තල කාචයක සිට සෙන්ටිමීටර 22.5ක් දුරින් දීප්ත වස්තුවක් තබා ඇත. කාචයේ අනික් පැත්තේ නාම විදුර සෙන්ටිමීටර 30ක් වූ අවතල කාචයක් හරිද තබා ඇත. කාච දෙක අතර පරතරය සෙන්ටිමීටර 15යි උත්තල අවතල. හරි. ඊට පස්සේ තියෙනවා හරි ඊට පස්සේ ගාන කියලා තියෙනවා අවතල කාචයේ සිට හරි සෙන්ටිමීටර 40ක් දුරින් තල දර්පණයක් තබා ඇති විට ඇතිවන අවසාන ප්‍රතිබිම්බයේ පිහිටීම හොයන්න. දැන් ළමයි සාමාන්‍යයෙන් දැන් මේ වස්තුවේ ඉඳන් ආලෝකයෙන් එන්නේ. වස්තුවේ ඉඳන් එන ආලෝකය ලක්ෂී වස්තුවක් ගමු. හරි ඊතලයක් අනින්න ඕනේ නැහැ. ලක්ෂී වස්තුවක් ගත්තොත් මෙයාගෙන් අපි එන කිරණ දෙයක් ගමුකෝ. මෙයාගෙන් එන කිරණ දෙක දැන් මෙයාගෙන වදින්නේ. ඒ කියන්නේ මෙයා තමයි වස්තුව මෙයාට. මෙයාගේ නාම විදුර දන්නවනේ. හරි. දාන්න මේ උත්තල කාචයක දාන්න 1යට V නේ 1යට U සමාන 1යට F. දාලා එයා හදන මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හදනවා. මොකද නාම විදුරක් දන්නවා. වස්තු දුරක් දන්නවා මේ. උත්තල කාචයෙන් ප්‍රතිබිම්බේ බලමු කොහෙද හදන්නේ කියලා. අනිවාර්යෙන් අපි දන්නවා මෙයාගේ නාභියට වඩා එහැෙන්නේ වස්තුව තියෙන ප්‍රතිබිම්බේ අනිත් පැත්තේ තමයි එන්නේ. ඔන්න බලන්න 1යට V. ප්‍රතිබිම්බේ මේ පැත්තේ එන්නේ. අපි ඍණ ඕනනම් දාන්නත් පුළුවන්. හරි අනිත් පැත්තට මයිනස් දුරවල් ඍණනේ. නේ? වස්තුව පැත්තට මයිනස් දුරවල් දාන්න අනිත් පැත්තට මයිනස් දුරවල් ඍණ ප්‍රකාශකයෙන් දෙන්න. මේ පැත්තේ ඉඳන් ඍණ දැම්මේ. අඩු කිරීම 1යට U කීයද? 22.5යි. එතන ඍණ 1යට F 15යි. අර ඍණෙන් වැඩි කරන් ගිහලා මේක ළමයි සුළු කරලා බලන්න. මෙතන V වල අගේ ඕගොල්ලන්ට එනවා. හරිද? මේ සෙන්ටිමීටර මෙතන V වල අගේ 45ක් කියලා එනවා. ඒ කියන්නේ මේ වස්තුවේ එන කිරණ මේ උත්තල කාචේ වැදිලා හරි දැන් මෙතන පොඩිට මේ කාචේ ඇඳලා මේ දිගටම මේ උත්තල කාචේ දින්නේ. ඒකෙන් ඉරක් අහදින් මෙතන දිගටම උත්තල කාචේ දින්නේ. වස්තුවෙන් එන කිරණ මේ උත්තල කාචේ වැදිලා මෙතන ඉඳන් සෙන්ටිමීටර 45ක දුරකින් තමයි මේ කිරණ එකතු වෙන්නේ යන්නේ. ඔන්න බලන්න. දැන් මේ එන කිරණ උත්තල කාචේ වදිනවනේ වස්තුවේ ඉඳන්. ඔන්න. හිතලා දාන්න. මේ කිරණ එකතු වෙන්නේ යන්නේ කොහෙන්ද? සෙන්ටිමීටර 45ක දුර තමයි ප්‍රතිබිම්බේ හැදෙන්න ඕනේ. මෙතන ગેප් එක සෙන්ටිමීටර 15 උනේ. ඒ කියන්නේ තව සෙන්ටිමීටර 30ක් තියෙනවානේ. ඔව්. හරි. එතකොට මේ වගේ එනවා කිරණ දෙක අභිසරණය වෙලා ඇත්තටම දැන් මේ කිරණ දෙක ගියා නම් එකතු වෙන්න ඕනේ කොහෙද? මෙන්න මෙතන ප්‍රතිබිම්බයක් හැදෙන්න ඕනේ ඇත්තටම නේ. හරි. ඔතන ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ ඇත්තටම. හරි මේක අපි නිකන් දික් කරන් ගියා නම් මෙතන තමයි කිරණ එකතු වෙන්න ආවේ. කියන්නේ මෙතන අවතල කාචි තිබ්බේ නැත්තම් ළමයි මොකද වෙන්නේ? මෙතන ඉඳන් සෙන්ටිමීටර 45ක දුර මෙතන ප්‍රතිබිම්බය ඇති වෙනවා. හැබැයි දැන් මේ එන කිරණ දෙක එකතු වෙන්න දෙන්නේ නැහැ ඇයි මේ මෙතන අවතල මේ කාචයක් තියලා තියෙනවා. එතකොට මේ එන කිරණ දෙක මේ කියලා දෙනවා. දැන් බලන්න ඕනේ දැන් අපි දන්නවා මෙතන ඉඳන් මෙතන සෙන්ටිමීටර 45යිනේ. හොඳට බලන්න. මේ සෙන්ටිමීටර 45ක දුරකින් එකතු වෙන්න තමයි කිරණේ එන්නේ. හැබැයි
ඊට කලින් අවතල කාචයට වදිනවා ඇවිල්ලා කිරණ දෙක. දැන් මොකද වෙන්නේ? දැන් අවතල කාචයෙන් කිරණ අපසරණ වෙනවනේ. උත්තල කාචයෙන් කිරණ අபிසරණ වුණා, අවතල කාචයෙන් කිරණ අපසරණ වෙනවා. දැන් මෙතන එකතු වෙන්නේ නැහැ ඇත්තටම. දැන් වෙන්නේ මෙතන තිබ්බේ නැත්තම් මේ අවතල කාචය මෙතන ප්‍රතිබිම්බය හැදෙනවා අනාරින්න. දැන් උතන අවතල කාචයක් තියෙන හින්දා කිරණ දෙක එකතු වෙන්න කලින් අවතල කාචය වදිනවා. දැන් හොඳට බලන්න අවතල කාචයට මේ කිරණ දෙක එන්නේ මොනවා වෙනවා වගේද නිකන්. එයාගේ නිකන් බලන්න හොඳට බලන්න මෙතන ગેප් එක සෙන්ටිමීටර 15නේ. එහෙනම් මම කියන්නේ මේ ગેප් එක කීයද කියන්නේ උනේ? මේ දුර 15යි 45න් 15 කඩු කරන්නකො. සෙන්ටිමීටර 30යි. ඒ කියන්නේ අවතල කාචේ නාභියක් බලන්නකො. අවතල කාචේ නාභිය දුර සෙන්ටිමීටර 30යි. කියන අවතල කාචේ නාභිය තියෙන්නේ මෙතන නේ. අවතල කාචේ නාභිය සෙන්ටිමීටර 30නේ. මේ ગેප් එක සෙන්ටිමීටර 30කුත් වෙනවා. මේක නිකන් හරියට ළමයි අවතල කාචයක නාභියට එල්ල වෙන්නේ නේ කිරණ දෙකක් වගේ මේ. අවතල කාචයක දැන් මෙයාගේ නාභිය සෙන්ටිමීටර 30නේ. නේ? අවතල කාචේ ඉපැත්තා කිරණ දෙක මෙතන එකතු වෙනවා හරියට. දැන් එකතු වෙන්නේ නැහැ අවතල කාචේ තියෙන හින්දා. නිකන් බැලුවොත් මේකේ අගයන් එක්ක මේක 45න් මේ 15 අඩු කරාම මේ ગેප් එක 30යි එන්නේ නේ. ඒ කියන්නේ අවතල කාචේ නාභිය දුරත් 30යි. එහෙනම් මෙතනින් අපිට කිව්ව හැකි අවතල කාචයට අවතල කාචේ නාභියට එල්ල වෙන්නාසේ වෙන කිරණ දෙකක් නෙමේක. දැන් ඔයගොල්ලෝ දන්නවා අවතල කාචයක නාභියට එල්ල වෙන්නේ නැ කිරණ දෙක මොකද වෙන්නේ? වර්තනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙනවා. එහෙනම් ළමයි මේ කිරණ දෙක අපසරණ වෙනවා. මෙයා මෙහාට අපසරණ වෙනවා, මෙයා මෙහාට. අපසරණ වෙලා ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. මෙන්න. ගිහිල්ලා තල දර්පණයේ වදින්නේ ලම්බ කෝණේ. තල දර්පණයේ ලම්බ කෝණ වදිනවා. තල දර්පණයට වදින්නේ පතන කෝණේ බිඳුවකින්. තල දර්පණය කරලා ළමයි ලම්බ කෝණ වදින කිරණය මොකද වෙන්නේ? ලම්බ කෝණම පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ පතන කෝණේ බිඳුවනේ. එහෙනම් පරාවර්තන කෝණේ බිඳුව මෙතන අභිලම්බයෙන් දුක් මෙහෙමම නෙන්නේ අභිලම්බෙ වෙන්නේ. හරි අංශක 90ක් වෙනවනේ මේ. එහෙනම් කිරණය මේ පාර ඔස්සේම ආයි මොකද වෙන්නේ? පරාවර්තනය වෙනවා. හරි තල දර්පණය. කොහොම එන කිරණේ මේ යන පාරෙමයි ඉන්නේ. ඇවිල්ලා දැන් අපි දන්නවා ආලෝකයේ ප්‍රතිවර්තතාවය. කිරණයක් ගිය පාරෙම ආපහු ආවොත් ඒ පාරෙම තමයි යන්නේ. එහෙනම් මේන කිරණය දැන් අවතල කාචයට මේ අවතල කාචයට සමාන්තරවනේ දැන් මේන කිරණය ඉන්නේ මේ. වැදිලා තල දර්පණයේ වැදිලා එන කිරණ දෙක. සමාන්තර වෙන හින්දා එයා වර්තනය වෙනවා නාභී ඉඳන් එන්නාසේ. එහෙනම් කිරණේ මේ පාර යනවා. මේ කිරණේ නාභී ඉඳන් එන්නාසේ වර්තනය වෙනවා. ඊට පස්සේ මේන පාරෙමයි අර ගිය පාරෙමයි ආපහු කිරණ දෙක එන්නේ. එහෙනම් මේ කිරණේ ආයි මේ උත්තල කාචයෙන් අභිසරණය වෙලා මේන කිරණ දෙක ආයි වස්තුව තිබ්බ තැනමයි එකතු වෙන්නේ. ඔන්න තමයි අවසාන ප්‍රතිබිම්බය. පැහැදිලිද? ප්‍රකාශ ක්‍රියාවලිය කිහිපයක් වුණා. උත්තර කාචයෙන් වර්ධනය වුණා, අවතල කාචයෙන් වර්ධනය වුණා, තල දර්පණයෙන් පරාවර්තනය වුණා නේ. ආයි මෙහාටදී ආයි අවතල කාචයෙන් වර්ධනය වුණා. කිරණ ආයි උත්තර කාචයෙන් වර්ධනය වෙලා අන්තිමට අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ වස්තුව තිබ්බ තැනමයි. හරි එහෙනම් උත්තරේ වස්තුවත් එක්ක තිබ්බ තැනම අවසාන ප්‍රතිබිම්බය ඇති වෙනවා. ඒක හොඳ ගානක් හිතන්න ඕනේ. හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක බලන්න ළමයි 15. දීප්ත තැටියක් උත්තල කාචයක අක්ෂයට ලම්බකව තබා එහි තාත්වික ප්‍රතිබිම්බයක් කඩතිරයක් මත නාභිගත කරන ලදී. ප්‍රතිබිම්බයේ විස්කම්භයේ D1 විය. තැටිය සහ කඩතිරයේ නොවෙනස්ව තබා කාචයේ එහි අක්ෂය දිගේ චලනය කළ විට කාචයේ තවත් පිහිටුමකදී තැටියේ තාත්වික ප්‍රතිබිම්බයක් කඩතිරයේ මත සෑදුණි. මෙම අවස්ථාවේදී ප්‍රතිබිම්බයේ විස්කම්භයේ D2 වේ. දීප්ත තැටියේ විස්කම්භය ආන්නේ. දැන් මේක තමයි වැදගත්. මේ ආලෝකයේ ප්‍රතිවර්තතාවය කියන එක ඉතාමත් වැදගත්. දැන් කිරණයක් ළමයි දැන් අපි ගත්තොත් එන පාරෙම ආපහු ආවොත් ඒ පාරෙමයි ආපහු ආපස්සට කිරණ යන්නේ. කලින් එකෙත් ඒක වැදගත්. දැන් ළමයි හිතන්න මෙන්න තියෙනවා තැටිය. හරි. මේ තියෙන තැටිය. මෙහෙම ගමුනේ. මේ තියෙන ඇත්තම තැටිය. හරිද? එතකොට මෙන්න කඩතිරේ. කඩතිරේ ඔන්න. දැන් ළමයි අපි දැන් කාචයක් උත්තල කාචයක් අරගෙන මෙන්න උත්තල කාචේ. හරි නාභිය තුල මොකක් හරි F නේ. හරි උත්තල කාචේ නාභිය තුල F කියලා ගමු. එතකොට මේ තියෙන තැටියනේ. තැටිය ඇත්තම විස්කම්භය කීයද? අපි D කියලා ගමුනේ. එතකොට මේ තැටිය ළමයි අපි ගත්තොත් මේ වෙලාවේ මේ තැටිය ප්‍රතිබිම්බයක් හදනවලු කඩතිරේ මතනේ. හරිද? මේ වෙලාවේ අපි ගත්තොත් මේ දුර x u කියලා ගමුනේ. u කියන්නේ x. හරි. ප්‍රතිබිම්බ දුර y කියලා ගමුකෝ. ප්‍රතිබිම්බ දුර y. ඒ කියන්නේ ළමයි දැන් මේ තැටිය ළඟ එන කිරණ මොකද වෙන්නේ? හරි. කඩතිරේ වැදිලා කඩතිරේ මත මෙතන ප්‍රතිබිම්බය ඇති වෙනවා. ඔන්න. මෙන්න මේ කඩතිරේ මත හැදෙන ප්‍රතිබිම්බයේ විස්කම්භය. දැන් මෙහෙම වස්තුවක් ඔයගොල්ලෝ ගත්තා නම් ළමයි මොකද වෙන්නේ? හරි. එහෙම ගන්නත් පුළුවන්. රේඛාව මේ මම දෙපැත්තට බෙදලා ඉන්නේ නැන්දේ. එහෙම ඕනෙත් නැහැ. හරිද?
දැන් ඕගොල්ලන්ට ගන්න ඕන නම් මෙහෙම ගන්නත් තිබ්බයි තැටිය D කියලා අරගෙන එහෙම ගමුකෝ අපි නන්නේ තැටිය ඇත්ත උස D හරි මේ තියෙන තැටිය හරි ඇත්තම උස D ඊට පස්සේ එයාගේ ප්‍රතිබිම්බයක් හැදෙනවානේ තිරේ මත මේ තියෙන තිරේ මෙන්න තිරේ මත සෑදෙන ප්‍රතිබිම්බය යටි ගුරු යන්නේ නැතිද කොන්නේ හරි ඕකේ විස්කම්බේ කීයද තිරේ මත සෑදෙන විස්කම්බේ මේක ඇත්තම කියන සාන අදින්න ඕනේ නැහැ හරි මෙතන දුර x කියලා ගත්තා මේ පැත්තට දුර y කියලා ගන්න හරි ප්‍රතිබිම්බ දුර y කාචනාභි දුර xf හරිද මේ තියෙන ඇත්තම තැටිය d තැටිය මේ වෙලාවේ ප්‍රතිබිම්බයේ උස d1 ප්‍රතිබිම්බයේ උස d1 හරි ඊට පස්සේ තමයි දැන් තැටියේ පිහිටීමයි මේ කඩතිරේ පිහිටීමයි ඔහොමම තියලා අපි කාචය ඔහම මෙහාට අරන් එද්දි තවත් මොහොතකදී නේ කියන්නේ තවත් ස්ථානයකදී කාචයේ තවත් තැනකට එද්දි මේ රේඛාවේ මේ තල්ලු කරද්දි කාචයේ තවත් පිහිටීමකට එද්දි මේ තැටියම පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරේ මතට ආවලු. එහෙම වෙන්නේ ළමයි මොකක් වුණාමද? මෙන්න මේ දුර ප්‍රතිබිම්බ දුරට සෙට් වෙලා මෙන්න මේ ප්‍රතිබිම්බ දුර වස්තු දුරට ආයෙ සෙට් වෙන අවස්ථාවක් එනවනේ. ඔන්න ආයෙ ගන්න මෙන්න වස්තුව තිබ්බ ස්ථානේ. අර මෙන්න කඩතිරේ. ඒතර වෙන්න ඕනේ මෙන්න මේ දුර වස්තු දුරට සෙට් වෙන්න ඕනේ. මම මෙතනින් හදන හරි තෝරන. මේ දුරට මේ දුර සමාන වෙන්න ගත්තා. මෙන්න උත්තර කාචය. හරි. එතකොට මේ දුර සිම්පල් y වෙලා මේ දුර සිම්පල් x උනා නම් හරි. වස්තු දුර y වෙලා ප්‍රතිබිම්බ දුර x උනා නම් හරි. එතකොටත් මොකද වෙන්නේ? හරියටම මේ තිරේ මත ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. හරි මේ වස්තු දුර වස්තුවේ උස d ප්‍රතිබිම්බයේ උස d2. හරි ප්‍රතිබිම්බයේ උස d2. යටි දුර ප්‍රතිබිම්බයක් එන්න. ඔය කෙරෙන්නේ අඳින්න ඕනේ නැහැ. දල වශයෙන් කොහොම ඇඳගත්තාම ඇති. හරි තිරයයි කඩ මේ තිරේ සහ වස්තුව අපි හෙල්ලුවේ නෑ මේ කාචය තමයි අපි මේ තල්ලු කරේ. මෙහෙම තල්ලු කර කර යද්දී තවත් පිළිඩුමකදී ප්‍රතිබිම්බයක් ආවා. ඉතින් දැන් මේ අවස්ථාවේදී කාසූත්‍රය දැම්ම හැකි නාමපත්‍රයක් වුණා. හරි කාසූත්‍රය දැම්මොත් මොකක්ද වෙන්නේ? නැත්නම් මෙතන අපිට සමරූපී ටික වුණා ගන්නත් පුළුවන් නේ. මෙතන මෙයයි සමරූපීනේ. මෙතනින් ලියුවේ හැකි මොකද්ද? d යට x නේ. d යට x සමානයි මොකක්ද වෙන්නේ? මෙතනින් එනවා d1 යට y නේ. d1 යට y කාසූත්‍රය ඕනේ. හරි. මෙතන මම උක්ත කරගන්නම් y යට x උක්ත කරුත් මොකක්ද වෙන්නේ? d1 යට කැපිටල් D මේක අංක 1. මෙතනත් අපි දැම්මොත් d යට y සමානයි මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි සමරූපී නෙමෙයි. හරි දැන් ගන්න මේවා දිද්දි. හරි. එතකොට මේ ත්‍රිකෝණය සමරූපී හින්දා d යට y සමානයි එහා පැත්තේ d2 යට x. මෙතනත් තම උක්ත කරගන්නවා y යට x නේ. ඔව් මේක මෙහාට රස්ම කරලා මෙහා මෙහාට රස්ම කරලා. ඒකට d යට d2 සමානයි y යට x. දැන් අංක 1යි අංක 2යි මොකද වෙන්නේ? සමානයි. අංක 1 වම් පැත්තයි අංක 2 y යට x අතට y යට x සමාන හින්දා අනිත් පැත්ත සමාන කරගන්න. අංක 1 සමානයි 2කින් 1 සමානයි 2කින් ඔයගොල්ලන්ට එනවා d1 යට d සමානයි d යට d2. හරි. d1 යට කැපිටල් D සමානයි කැපිටල් D යට d2. හරස්ගුණ කරාම මොකක්ද එන්නේ? හරස්ගුණ කරාම d1 වතාවක් d2 d වර්ගය එනවනේ. වර්ගමූලය ගත්තා නම් හරි. d1 d2 ගේ වර්ගමූලය තමයි ඇත්තම තැටියේ විස්කම්භය. ඒ වගේ වැදගත්. හරි. ඒ කියන්නේ දැන් වස්තුවයි තිරයයි කිසියම් ස්ථාන දෙකක තියලා හරිද? මේ උත්තර කාශය තමයි තල්ලු කරන්නේ. දැන් මෙතන කඩතිරේ මෙතන වස්තුව. කොහොමද තියන් ඉන්නවා? තියන් ඉඳලා මම මෙන්න මේ උත්තර කාශය මෙතන තියෙද්දි අපිට මේ තිරේ මත මෙයාගේ ප්‍රතිබිම්බයක් එනවා. ඒකට අපිට කාශූට දාන්නත් පුළුවන්. කාශූට නැතුව මේ ගන්න හැදුවේ හැකි. හරි සමරූපී ත්‍රිකෝණ වලින් මේ ත්‍රිකෝණ දෙක සමරූපී හින්දා මෙහෙම දීලා සම්බන්ධයක් ගන්න. ඊට පස්සේ දැන් ඔහොමම වස්තුවයි කඩතිරේ තියලා මම කාශය මෙහෙම තල්ලු කරා යනවා. කාශය මෙහෙම තල්ලු කරා යද්දි ළමයි තව අවස්ථාවක් එනවා. ඒ එන්නේ මෙන්න මේ ප්‍රතිබිම්බ දුර ගානට වස්තු දුරට සෙට් වෙන අවස්ථාව හිතන්නකෝ. දැන් හිතන්න මේක සෙන්ටිමීටර 40 නෙමෙයි. මේක සෙන්ටිමීටර 10යි. හරි. මේයි මේ අතර පරතරේ සෙන්ටිමීටර 50 වෙනස් කරන්නේ. දැන් මේ වෙලාවේ වස්තු දුර 6 සෙන්ටිමීටර ප්‍රතිබිම්බ දුර 40 සෙන්ටිමීටර්නේ. මම දැන් කාචි කොහම ඈඩ් කරා යද්දි මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර 40ක් සෙට් වෙන අවස්ථාවක් එනවා. අර v එක දැන් මෙතන u දෙන්න ඕනේ. මෙතන u එක මෙතන v එක සෙට් වෙනවා ඒක. අන්න ඒ වෙලාවෙත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම තිරේ මත එන ඕක ළමයි ආලෝක ප්‍රතිවර්තාවය. දැන් මෙතන වස්තුවක් තිබ්බහම ළමයි එතනින් ඉඳන් එන කිරණ මේ කාචය දෙලා මෙතන එකතු වෙනවනේ. නේ? සෙන්ටිමීටර 10ක් දුරින් වස්තුවක් තිබ්බහම නිකන් හිතන්න කාචය වැදිලා සෙන්ටිමීටර 40ක් දුරින් කිරණ එකතු වෙනවා.
කාචි දැන් සෙන්ටිමීටර මෙතන වස්තුවක් තිබ්බනම් මොකද වෙන්නේ? කාචි දැන් සෙන්ටිමීටර 40ක් දුරින් වස්තුවක් තිබ්බනම් ඒ පාරේමනේ කිරුණේ ඉන්නේ. ඇවිල්ලා මෙතන එකතු වෙනවා. අර ආලෝකී ප්‍රතිවර්තාවය. මේකේ අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ. හරි. ඔක පොඩ්ඩක් වැදගත් උත්තර කාච වලට ඉතාමත් වැදගත් දෙයක්. ආලෝකයේ ප්‍රතිවර්තාවය. ඒ කියන්නේ කිසියම් වස්තුවක් තිබ්බහම කාචයක් ඉස්සරහා ප්‍රතිබිම්බයක් ඇති වෙනවනේ. එතන වස්තුවක් තිබ්බොත් එතනින් එන කිරණ කාචය වැදිලා අර වස්තුව තිබ්බ තැන මුල් අවස්ථාවේ ප්‍රතිබිම්බය ඇති වෙනවා. හරි ආලෝකයේ ප්‍රතිවර්තතාවය. හරි ඊටමත් වැදගත්. හොඳයි. ඊට පස්සේ මෙතන තව අපි බලමු ප්‍රශ්නාංක කීයද? හරි. ප්‍රශ්නාංක මෙන්න මේවා වැදගත්. හරිද? ප්‍රශ්නාංක 18. හරි ප්‍රශ්නාංක 18 එක. රූපේ පරිදි නාභිය තුළ සෙන්ටිමීටර 20ක් වූ අභිසාරී කාචයකට ආලෝක කිරණ කදම්බයක් එල්ලවන්නේ කාචයේ සිට සෙන්ටිමීටර 10ක් වූ දුරින් ඕලක්ෂයකට අභිසාරී වනසේය. කිරණ කදම්බයේ කාචයේ කොපමණ දුරකදී සත්‍ය වශයෙන්ම එකතු වන්නේදයි ගණනය කරන්න. හරි දැන් ඔවත් වැදගත්. හරිද? දැන් මෙතන ළමයි උත්තල කාච මේ තියෙන්නේ. උත්තල කාච තියෙන්නේ. ඒක උත්තල කාචයේද අපි කිරණ කදම්බයක් එල්ල කරනවා සෙන්ටිමීටර කීයක් දුරින් එකතු වෙන විදිහට කාචයේ ඉඳන් හරිද? මෙන්න උත්තල කාචය. එතකොට මෙන්න ප්‍රධාන අක්ෂේ හරි මේ දිගටම උත්තල කාචය තියෙන්නේ. එතකොට සෙන්ටිමීටර 20ක් දුර අභිසාරී කාචයකට නාභිය දුර සෙන්ටිමීටර 20යි. මේකට අපි කිරණ කදම්බයක් එවනවා තමයි මේ විදිහට මෙන්න. දැන් කාචි තිබ්බේ නැත්නම් ළමයි ඇත්තටම කිරණ කදම්බේ කොහෙද එකතු වෙන්නේ මේ? කාචි තිබ්බේ නැත්නම් කිරණ කදම්බේ මෙහෙම ඇවිල්ලා මෙතන එකතු වෙනවා නේ. හැබැයි දැන් කාචි තියෙන හින්දා කිරණ කාචි වැදිලා මොකද වෙන්නේ? අභිසරණ වෙලා මෙතන එකතු වෙනවා. මෙතන ඇත්තටම ප්‍රතිබිම්බයක් ඇති වෙනවා නේ. මේ තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. දැන් ඔය වගේ ලාවකද ඔයගොල්ලන්ට මේකට කාච සූත්‍රය දාලා දැන් මෙතන ඇත්තම ගත්තොත් සෙන්ටිමීටර කීයද? ඕලක්ෂයට දැන් මෙතන ඇත්තටම මෙන්න මේ දුර සෙන්ටිමීටර 10යි. ඔතනට කිරණයේ කදම්බය එකතු වෙන්න තමයි අපි එළුවේ. හැබැයි කාච තිබ්බේ ඉන්න මෙතන එකතු වුණා. තේරුණාද? කාච තිබ්බේ නැත්නම් අතන එකතු වෙන්නේ. සෙන්ටිමීටර 10ක් දුරින්. එහෙමනේදී. හරි. හරි කිරණ කදම්බයක් එල්ලවන්නේ කාචයේ සිට සෙන්ටිමීටර 10ක් දුරින් වූ ඕලක්ෂයකට එකතු වුණසේ. හරි මෙතන කාච තිබ්බේ නැත්නම් මෙතන එකතු වෙනවා සෙන්ටිමීටර 10ක් දුරින්. දැන් කාච තිබ්බහම තමයි මේ කිරණය මෙතන එකතු වෙන්නේ. කාචය වැදිලා අභිධර්ණ වෙලා මෙතන ළඟ එකතු වෙනවා. ළඟ කිරණ කදම්බය එකතු වෙලා මෙතන තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. දැන් මේකට ළමයි කාච සූත්‍රය දාන්න ගියොත් ඕගොල්ලෝ මොකොත් දන්නේ නැහැ. දන්නේ මොකක් විතරද? නාභිය දුර විතරයි. දැන් මේ කිරණ එන්නේ කොහෙන්ද? දන්නේ නැහැ. කොච්චර දුර ගින්ද එන්නේ? ප්‍රතිබිම්බේ හැදෙන දුරක් දන්නේ නැහැ. මේ දුර දන්නේ නැහැ. මේක විතරයි දන්නේ. මේ වගේ ලාක ළමයි අපි ඕක ආපස්සට හිතනවා. හරි මෙවැනි ගණන් වලදී අපි ගැටලුව ආලෝක ප්‍රතිවර්තතාවයත් එක්ක ආපස්සට හිතනවා. මම හිතනවා ළමයි මෙතන වස්තුවක් තිබ්බොත්. අර මම මෙතන වස්තුවක් තිබ්බා කියලා දැන් හිතනවා. ඔතන වස්තුවක් තිබ්බනම් නේ ඔය පාරෙමයි කිරණ යන්නේ එතකොට. දැන් මෙතන ප්‍රතිබිම්බයක් ඇති වුණා නම් ඔතන අපි වස්තුව තිබ්බනම් මොකද වෙන්නේ? මේ ආපු පාරෙම කිරණ යනවා බලන්න. මේ පාරෙම කිරණ ගිහිල්ලා මේ ආපු පාරෙම තමයි කිරණ යන්නේ. ආලෝකී ප්‍රතිවර්තතාවය. ඔන්න. කාචි වැදිලා මේ පාරෙමයි ආපු පාරෙමයි යන්නේ. එතකොට මේ වස්තුව මෙතන තිබ්බනම් ඇත්තටම වස්තුවක් දැන් අපිට අහන්නේ තමයි මෙන්න මේ දුරනේ හොයාගන්න ඕනේ කොහොම හරිනේ. අපි මේ දුරනේ හොයාගන්න ඕනේ. ඒක හොයන්න මෙහෙම හිතන්න. මෙතන වස්තුවක් තිබ්බනම් මේ පාරෙම කිරණ යන්නේ. ආපු පාරෙමයි ආපු කිරණ යන්නේ. ඒතර මේ කිරණ දෙක කොහොම හරිද? අභිසරණ වුණාම මෙහෙන් දික් කරද්දී ඈත් වෙන හින්දා අපි පස්සට දික් කරන්නේ නෝ. පස්සට දික් කරන් ආවම එතකොට නිකන් මෙන්න මෙතන ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. මෙතන වස්තුවක් තිබ්බනම් මෙතන ප්‍රතිබිම්බයක් ඇති වෙනවනේ. ඒක අපි දන්නවනේ මේ සෙන්ටිමීටර 10යි. මෙයාගේ නාභිය දුරක් දන්නවනේ. දැන් අපෙන් අහන්නේ කරන්නේ මේ දුරනේ අහන්නේ කොහොමද? ඒක හොයන්න කරන්න තියෙන්නේ මෙතන වස්තුවක් තිබ්බනම් ප්‍රතිබිම්බයක් මෙතන ඇති වෙදී හින්දා v දන්නවා, f දන්නවා. දැන් මේ u කියන එකනේ x. ඒ වෙන්නේ දාන කාසු. එකයට v දිනේ ගියට u සමානයි. එකයට f. දාලා ඕගොල්ලන්ට දෙන්නේ. හරි. එකයට v. එකයට v කියන්නේ හරි වස්තුව මෙතන තිබ්බනම් ප්‍රතිබිම්බ මෙතන. මේ පැත්තේ හින්දා දාන්නේ එකයට v දාන 10යි. අඩු කිරීම එකයට u දාන x. උත්තර කාර්යයක් හරින 20යි. මෙතන සුළු කරලා බලන්න. හරි x එනවා 6.6යි සෙන්ටිමීටර. හරි මේ වගේ ගණන් හදාද්දී උට්ටක් ඒ වගේ හිතන්න. පැහැදිලිද? හොඳයි ඒ වගේ තව පොඩි ගණන් කීපයක් අපි හදමු. සහ විභාග ගණනක් තියෙනවා රචනා ප්‍රශ්නයක්. ඒක දැන් ඊළඟේ තියෙන ළමයි ඒ වගේ එකක්. අවතල කාචයක් තියෙන රූපේ පරිදි නාභිය තුල සෙන්ටිමීටර 15ක් වන අවතල කාචයකට අභිසාරී කිරණ කදම්බයක් පතිත වන්නේ කාචයේ සිට සෙන්ටිමීටර
10ක් දුරින් පිහිටි ලක්ෂයක අර ලක්ෂයට අபிසාරී වන්නාසේ. හැබැයි තාත්වික ඇත්තටම මේකේ මොකද වෙන්නේ? අවතල කාචි වර්ධින්න අර කලින් වගේම තමයි දැන් මේ දින අවතල කාචි. හරි මෙයාගේ නාභිය දුර කීයද? සෙන්ටිමීටර 15යි. දැන් මේ අවතල කාචියේ දැන් මෙතන කිරණ කදම්බයක් කොහොම එවනවා? කිරණ කදම්බයක් එවන්නේ තමයි මෙන්න මෙතන එකතු වෙනසේ. මෙතන එකතු වෙන විදිහට තමයි කිරණ කදම්බය එවන්නේ. නේ? එතන එකතු වෙන්නේ නැහැ ඇත්තටම. හරි එතන එකතු වෙන්නේ නැහැ. මෙතන එකතු වෙන විදිහට එවනවා. හරි? ඕලක්ෂය එකතු වෙන විදිහට එව්වට අවතල කාචි වැදින හින්දා කිරණ ටිකක් අපසරණ වෙනවන්නේ. අපසරණ වෙලා මොකද වෙන්නේ? ටිකක් අපසරණ වෙන හින්දා පස්සේ තමයි එකතු වෙන්නේ. එකතු වීමක් වෙනවා ටිකක් පස්සට අරන් ගිහලා නේ කිරණ. හරි ඔය කිරණේ පස්සට එතන ආපස්සට හැරීම කියන ආපස්සට කියන්නේ මේ මෙහාට හැරෙනවනේ. අபிසරණ නෙමෙයි අපසරණ වෙන්නේ. අවතල කාචි වැදුනහම කිරණ කදම්බේ ඔය වගේ අපසරණ වෙලා හරි මේ වගේ තැනක එකතු වෙයි. හරි පොළොව අඳිද්දි. හරි අඳින්න මම නිකන් මෙහෙම දාන්නම් ඈ. හරි. ඇත්තටම කිරණ කදම්බේ හරි. හරි අඳින්න එතන ඉඳ ගන්නවා වගේ. දැන් බලන්න. හරිනේ. හොඳයි. එතන මේකෙන් ප්‍රධාන අක්ෂරනේ. හරි. මෙන්න මෙතන තමයි ඇත්තටම එකතුනේ කිරණ කදම්බය. ඊතර දාන්න යන විදියට අවතල කාචි තිබ්බේ නැත්තම් ළමයි මෙතන එකතු වෙන්නේ. පැහැදිලිද? මෙතන දැන් ඇත්තටම ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. වස්තුවක ඉඳන් එන කිරණ අවතල කාචි වැදිලා ප්‍රකාශ ක්‍රියාවලිය වෙලා මෙතන කිරණ එකතු වෙනවනේ. නේ? ඔතන එතකොට මේ ප්‍රතිබිම්බේ හැදෙනවා. හරිද? තාත්වික ප්‍රතිබිම්බයක් තමයි ඔතන හැදෙන්නේ. ඕවා මේවට කියන්නේ මේ අතාත්වික වස්තුවකින් එන කිරණ මගින් තාත්වික ප්‍රතිබිම්බය ඇති වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? අර වස්තුවට දුරක් නැහැනේ. වස්තුව තියෙන්නේ කොහෙද කියලා කියන්න බෑ. කොහේ හරි අතාත්වික වස්තුවකින් එන කිරණ කාචි වැදිලා තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවා. කලින් අවස්ථාවෙත් එහෙමයි. හැබැයි අපි ගාන හදද්දී අපි U දන්නේ නැහැනේ ඇත්තටම. ඇත්තටම U දන්නේ නැහැ. නාභි දුර දන්නවා. වස්තුව තියෙන දුර දන්නේ නැහැ ඇත්තටම. මේකෙන් මේ ගැප් එකක් දීලා තියෙනවානේ. සෙන්ටිමීටර් 10යි. මේ ගැප් එක සෙන්ටිමීටර් 10යි. ඉතින් අපි දැන් මෙහෙන් ඇත්තටම වස්තු දුර දන්නේ නැති හින්දා අපි මෙහෙම හිතනවා. කාශූර්ද දාලා හදන්න බෑ උකට. මොකද වස්තු දුර දන්නේ නැහැ. ප්‍රතිබිම්බ දුර දන්නේත් නැහැ. දැන් අපි අහන්නේ මෙන්න මේකනේ. මෙන්න මේ දුර අහන්නේ y. දැන් අපි මෙහෙම හිතනවා. ආලෝක ප්‍රතිවර්තාවය යනවා මෙහෙම හිතනවා. අපි ඇත්තටම මෙතන වස්තුවක් තිබ්බනම් මොකද වෙන්නේ? ආලෝක ප්‍රතිවර්තාවයට අනුව මෙතන වස්තුවක් තිබ්බනම් කිරණ මේ පාරේ යනවනේ මේ. මේ පාරේ කිරණ ගිහිල්ලා මේ අවතල කාචි වැදිලා කිරණ අපසරණ වෙනවා. අපසරණ වෙලා මේ විදිහට යනවා. හරි. මෙතන වස්තුවක් තිබ්බනම් අපි මෙහෙම හිතනවා. අවතල කාචි ඉස්සර අතන වස්තුවක් තිබ්බනම් මේ ආපු පාරේම තමයි කිරණ යන්නේ. එවිල මෙතනින් කිරණ අපසරණ වෙලා යනවා. ඒතර මේ කිරණ දෙක ඈත් වෙන හින්දා මේක පස්සට අපි දික් කරන් ගියාම මෙන්න මෙතන තමයි එකතු වෙන්නේ. මෙතන වස්තුවක් තිබ්බහම දැන් අපි හිතන්නේ මෙහෙමයි. මෙතන වස්තුවක් තිබ්බහම මෙතන ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. ඒක අපි දන්නා මේ y කියන්නේ වස්තු දුරනේ. ඒ වෙලාවේ දැන් ප්‍රතිබිම්බ දුර 10යි. අන්න දැන් දන්නවා v. v 10යි කියලා දන්නවා. එහුත් දන්නේ ඉන්න දැන් මෙන්න මේ y ඔගේ u හොයා ගන්න පුළුවන්. දැන් ඔය අවස්ථාව කලකලා එකයට v ඍණ එකයට u සමාන එකයට f දාන්න. එකයට v ට දාද්දි මෙන්න ප්‍රතිබිම්බ දුර. වස්තු තින පැත්තෙම හින්දා දාන්නේ 10. අඩු කිරීම u ට දාද්දි කීයද? y යගේ දාන්න. හරි. මෙතන එකයට f නේ අවතල කාචයක් හින්දා f කීයද? 19ක් 15යි. හරි ඔතනින් ඔයගොල්ලන්ට සෙන්ටිමීටර කීයක් කියලා එනවද? 30ක් කියලා එනවා. හරි අපි ගාන දීපු විදිය නෙමෙයි අනිත් පැත්තට හිතලා හදන්නේ. ඒ වගේ අවස්ථා ටිකක් වැදගත්. දැන් රචනා ගන්න හදද්දිත් ඒක අපිට ඕන වෙනවා 2011 ගන්න. හරි ඊට පස්සේ ප්‍රශ්නාංක 19 තියෙනවා උත්තර කාචයක නාභිය දුර සෙන්ටිමීටර 40ක් නම් එහි බලය කොච්චරද? හරි පොඩි ප්‍රශ්න. p සමානයි 1ට f දාන්න. p සමානයි 1ට f දාලා හරි 19 හරි p සමානයි 1ට f බලය නැහන්නේ නේ. එතන නාභිය දුර දාද්දි ළමයි සෙන්ටිමීටර මීටර කරලා දාන්න. එතන මේක 10 ඍණ 2 උඩට එද්දි 10 ධන 2යි. ඒ කියන්නේ 100 බෙදීම 40. නේ 100 බෙදීම 40 10ට 4යි නේ. ඒ කියන්නේ 2.5යි. හරි ඩයොප්ටර් 2.5යි මෙතන උත්තර කාචයක් හින්දා දන්නේ බලය. උත්තර කාචයක් හින්දා බලය ධන. හරි. ඊට පස්සේ අවතල කාචයක නාභිය දුර සෙන්ටිමීටර 60 නම් එතන එතකොට එන්නේ 100ට 60යි නේ. 100 බෙදීම 60ක් කියන්නේ ඒක ඍණ බෙදලා ගන්න. ඊට පස්සේ කාචයක බලය ඩයොප්ටර් ධන 4යි. ධන 4 නම් නාභිය දුර අහනවා p සමාන 1ට f නේ. මෙතන 4 දාලා මෙතන 1ට f අගේ ගත්තොත් f සමාන 1ට 4යි කියන්නේ 0.25යි. මේක එතකොට සෙන්ටිමීටරද මීටරයි නේ මීටර. හරි මෙතන මීටර වලින් එන්නේ එතකොට. මේක සෙන්ටිමීටර කරොත් 25යි නාභිය දුර.
ධන හින්දා මේ බලය උත්තල කාචයක් ඈ. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්නාංක 20 1. එකිනෙක සමග ස්පර්ශ වී පවතින තුනී කාච දෙකක් සෙන්ටිමීටර් 80ක නාභි දුරක් ඇති අபிසරණ කාචයක් ලෙස හැසිරේ. හරි එකිනෙක සමග ස්පර්ශ වී තියෙන තුනී කාච දෙකක් සෙන්ටිමීටර් 80ක නාභි දුරක් ඇති උත්තල කාචයක් ලෙස හැසිරේ. එක් තුනී උත්තල කාචයක නාභි දුර 20යි නම් අනිත් එකේ කීයද කියලා අහනවනේ. බලය සහ අවවාහනය. හරි මෙන්න හිතන්නකෝ මොනවා හරි කාච දෙකක් මෙතන තියෙනවා. හරි මේකේ සමග කාච මොකද්ද? සමග කාච ළමයි උත්තල කාචයක් ලෙස හැසිරෙනවලු. එකිනෙක ස්පර්ශව තියෙන කාච දෙක මෙයාගේ නාභි දුර F1 මෙයාගේ නාභි දුර F2 මෙයාගේ බලය P1 මෙයාගේ බලය P2 මේ තියෙන සමග කාච බලය සහ සමග කාච නාභි දුරනේ. හරි එතකොට මෙතන තියෙන්නේ සෙන්ටිමීටර් 80ක ඇති නාභි දුරක් ලෙස ඇති උත්තල කාචයක් ලෙස හැසිරෙන්නේ සමගයේ. අතන තිබ්බ එක උත්තල කාචයක නාභි දුර සෙන්ටිමීටර් 20යි. දැන් අපිට පුළුවන් නේද ළමයි දැන් මෙතන සමග කාච බලය සමානයිනේ එක් එක් කාචවල බලවල එකතුවනේ. සමග කාච උත්තලනේ. සමග කාච බලය ගමු P සමානයි 1ට F. හරිද? P සමානයි 1ට 80 මීටර කරලා දාන්න. එතන ඔයගොල්ලන්ට එනවා 10 2යි කියන්නේ 100 බෙදීම 80. හරි කියන්නේ 10ට 8යිනේ. 10ට 8 කියන්නේ කීයද? 5ට 4යි. ඩයොක්ට හරි 5ට 4යි කියන්නේ මෙතන 1.25යිනේ 10ට 8යි කියන්නේ 5ට 4යිනේ. හරි 1.25යි ඩයොක්ට උත්තර කාචයක් ඉඳ දන සමග කාච බලය 1.25යි. ඊට පස්සේ මේ එක උත්තර කාචයක බලය ගමු නේ P1 මෙයාගේ දන්නවනේ මෙයාට මොකක්ද කියලා දන්නේ නැහැ. අනිත් කාචය අවතල උත්තර වෙන්න පුළුවන්නේ. P1 ගත්තොත් හරි එකයට F1. ඒතර එයාගේ ගත්තොත් බලය එකයට F1 කියන්නේ 20 වරක් 10 ඍණ 2නේ. හරි ඍණ 2 උඩට එද්දි 10 ධන 2 බෙදීම 20. ඒ කියන්නේ 100 බෙදීම 20 කීයද 5යිනේ. ධන. ඒතර ඒ උත්තර කාචි බලයත් ඩයොක්ට ධන 5යි. මෙතනින් ඕගොල්ලන් P2 එනවා. ධන 5 මෙහාට එද්දි ඍණ 5ක් වෙනවා. 1.25 ඍණ 5. ඒ කියන්නේ ඍණ 3.0 කීයද? ඍණ 3.75යි ඩයොක්ට. ඔන්න අර සංයුක්ත කාචය එක කාචයක් හරි උත්තල 20 සෙන්ටිමීටර නාභි දුර අනිත් කාචි ඩයොක්ට ඍණ 3.75. එහෙනම් මේක අවතල කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ කාචි අවතල. ඒතර එයාගේ බලය ගත්තා එයාගේ නාභි දුර ගද්දී හරි P සමානයි 1ට F. මේ ලකුණ දාන්න ඕනේ P 3.75යිනේ. එතන 1ට F. F කියන්නේ 1ට 3.75යි. මෙතන මීටර වලින් එන හින්දා ළමයි මේක මොනවා කරන්නද? මේක 100න් වැඩි කරලා එකපාරම ඕනනම් සෙන්ටිමීටර කරගන්නත් පුළුවන්. හරි? ඔතන F සෙන්ටිමීටර නෙමෙයි මීටර නෙන්නේ. ඩයොක්ට වලින් දැම්මහම 100න් වැඩි කරලා සෙන්ටිමීටර කරගන්නත් පුළුවන්. හරි 3.75යි අවතල කාචයක් ඈ. හරි. ඉතින් ඒ වගේ ගණන් රෝම ඉලක්කම් දෙකක් හදන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නාංක බලන්න 16. P හා Q ලක්ෂීය වස්තු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 32ක් වේ. නාභි දුර සෙන්ටිමීටර 15ක් වන උත්තල කාචයක් මෙම වස්තු දෙක අතර තබනුවේ වස්තු දෙක මගින් දැනෙන අවසාන ප්‍රතිබිම්බ එකම ස්ථානයේ සකස් වන පරිදිය. ඒක පොඩි රූපයක් අඳගන්න වෙනවා. අර කොට හදන විදිය කියලා දෙන්නම් ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 16. ඒක තමයි හිතන්නකෝ දැන් මේ තියෙන්නේ ඔය කියන උත්තල කාචය. හරි. උත්තල කාචය. එතකොට මේ උත්තල කාචි අපි ගත්තොත් P හා Q ලක්ෂීය වස්තු දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 32යි. හරි හිතන්න P සහ Q. මෙන්න P වස්තුව මෙන්න Q වස්තුව. මෙන්න උත්තල කාචි. හරි. ඔය වස්තු දෙක අතර පරතරය සෙන්ටිමීටර කීයද? P සහ Q අතර 32යි. එකක් දාගන්න. හරි. එතකොට මෙතන නාභි දුර සෙන්ටිමීටර 15ක් වන උත්තල කාචයක් තියෙනවා. එතකොට මෙතන ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. හරි. මොකක්ද තේරෙන්න ඕනේ? එකක් තමයි දැන් මෙයා වස්තුවක් වෙනවනේ මෙයාට කොහොමද? එතකොට මෙයාගෙන් හදන ප්‍රතිබිම්බයක් තියෙනවනේ. හරි. ඒක හිතන්නකෝ මේ පැත්තේ හැදුනොත් මොකද වෙන්න ඕනේ? මේ වස්තුවෙන් මෙයා හදන ප්‍රතිබිම්බයක් ඒ පැත්තෙම හැදෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉතින් එතනකොට මෙහෙම අපි ගත්තොත් හරි මේක මම මෙහෙම ගන්නවා P ළඟින් හදගත්තා ලේසි. හරි වස්තු දෙක අතර පරතරය සෙන්ටිමීටර 32යි. දැන් හිතන්නකෝ මේ වස්තුව තියෙන්නේ මෙයාගේ නාභිය දුරට වඩා අඩු දුරකින්. මේ කාචි නාභිය දුරට වඩා හරි නිකන් හිතන්නකෝ මෙන්න නාභිය. හරි මෙන්න මේ පැත්තේ නාභිය. හරි. දැන් ඔයාලට තේරෙනවා උත්තල කාචයක වස්තුවක් නාභියයි P අතර තිබ්බොත් ප්‍රතිබිම්බයක් මේ පැත්තේම නැති වෙන්නේ. අනිවාර්යෙන්ම මේ වස්තුවේ මේ P වස්තුවේ ප්‍රතිබිම්බය හරි
අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඇති වෙනවා කොහේ හරි තැනකනේ. අතාත්තික උඩුකුරු ප්‍රතිබිම්බය. අපි මෙතන කියලා දාගමු ඕනි. I1. හරි. IP නේ P වස්තුවේ ප්‍රතිබිම්බය. ඊට පස්සේ හිතන්නකෝ මේ පැත්තේ තියලා තියෙන වස්තුව. හරි. කොහෙන් තිබ්බත් ඉතින් අවුලක් නැහැ නේ. උත්තලකාශ මේ පැත්තෙන් තිබ්බත් මේ පැත්තෙන් වස්තුවක් තිබ්බත් ප්‍රතිබිම්බයක් ඇති වෙනවනේ. මෙහෙන් තියලා තියෙන වස්තුව ළමයි යාගේ නාභියට එහෙයි. නාභියට එහෙන් වස්තුවක් තිබ්බොත් ප්‍රතිබිම්බේ අනිත් පැත්තේනේ. හරි. ඒතර මේක හිතන්නකෝ Q වස්තුව ත්‍රයාගේ ප්‍රතිබිම්බය ගත්තොත් හරි ඔයද. හරි මෙන්න මෙතනම අපි ගමු ඇති වෙනවා කියලානේ. කියන IP ගාවම යාගේ ප්‍රතිබිම්බෙත් ඇති වෙනවා. IQ එකත් මෙතනම ඇති වෙනවා. එහෙමනේ ගන්න කියන්නේ. වස්තු දෙකෙන්ම ඇති වෙන ප්‍රතිබිම්බ සම්පාත වෙනවලු. අන්න එමය ගන්න කියන්නේ. ඉතින් අපි අහනවා මේ P වස්තුව තබා ඇත්තේ කොච්චරක් දුරින්ද මේ කාචීන. ඉතින් දැන් කරන්න තියෙන්නේ දැන් මේ පළවෙනි අවස්ථාවේ ළමයි මේකනේ P වස්තුර දාලා වස්තු දුර මේකනේ. හරි ප්‍රතිබිම්බ දුර මේ තියෙන්නේ. අපි මේක x කියලා දාගමු. ප්‍රතිබිම්බ දුර මෙයාට y. දෙවෙනි අවස්ථාව ගත්තොත් Q වස්තුවට දාලා ගත්තොත් වස්තු දුර කීයද මේ? 32 ඍණ x. 32 ඍණ x. එයාට දාලා ප්‍රතිබිම්බ දුර ගත්තොත් කීයද? y. දැන් P වස්තුව සලකා ඕගොල්ලන්ට කාර්ය සූත්‍රය දැම්මොත් එකයට v ඍණ එකයට u සමාන එකයට f නේ. ඒ වෙලාවේ අපි ගත්තොත් ප්‍රතිබිම්බය එයාට දාලා වස්තුව තියෙන පැත්තට ගිහින් එකයට දාන්න y අඩු කිරීම එකයට u ට දාන්න x. උත්තලකාශ නාභිය දුර කීයද? එකයට ඍණ 15 මේක අංක 1. ඊට පස්සේ අපි Q වස්තුව සලකලා කාර්ය සූත්‍රය දැම්මොත් එකයට v ඍණ එකයට u සමාන එකයට f නේ. ඔතනින් ඕගොල්ලන්ට දැම්මොත් v කියන්නේ මේ පැත්තේනේ. වස්තුව වර පැත්තේ ප්‍රතිබිම්බය මේ පැත්තේ කියන ඍණනේ. ඍණ එකයට y නේ. ප්‍රතිබිම්බය යාගේ හරි ඍණ එකයට u ට දාද්දී වස්තු දුර 32 ඍණ x. 32 ඍණ x. නාභිය දුර ඍණ කීයද? එකයට 15. මේක අංක 2. ඊළඟ 1යි 2යි ඔයගොල්ලන්ට විසඳන්න පුළුවන්. xy අතර සමීකරණ දෙකක් සමගාමීව ලෙස අරගෙන හරි වර්ග සමීකරණයක් එන්නත් පුළුවන්. කොහොමද ඔක විසඳලා x සහ y හොයන්න තියෙන්නේ. හරි. ඒ ඔඩි ළමයි ටිකක් වැදගත්. ඉතින් මේක තව පොඩි හරි දැන් තේරෙන්න ඕනේ මොකද මෙතන වස්තුව තිබ්බාම ළමයි මොකද වෙන්න ඕනේ. හරි. එයාගෙන් තමයි මෙතන ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. නාභියයි p අතර වස්තුවක් තිබ්බොත් මේ පැත්තමයි ප්‍රතිබිම්බය. අනිත් වස්තුව ගත්තොත් f එකයි. එතකොට ප්‍රතිබිම්බේ හරි මේ පැත්තේ. හරි කිරණ අදින්න ඕනේ නැහැ. මේ පැත්තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. හරි කිරණ උන අදිනවා නම් නේ නිකන්. හරි ප්‍රකාශකයෙන් දලා හරි කරන්නේ. ඇද ගන්න ඕන මේ වගේ එකක් ඇඳලා වෙන්න ඕන නම් ඇතිනේ. පැහැදිලිද? හොඳයි. ඉතින් මේ වගේ ගණන් වැදගත්. ඊට පස්සේ නම් තව පොඩි දෙයක් කියන්න ඕන දැන්. තව එක ගානක් මම හදන්නේ මොකක්ද? විභාග ගාන 2019. ඊට කලින් මේ අවතලකාශයක නාභී වස්තුවක් තිබ්බම ප්‍රතිබිම්බයට මොකද වෙන්නේ? අන්න ඒක පොඩ්ඩක් වැදගත්. දැන් උත්තලකාශයක නාභී වස්තුවක් තිබ්බොත් ප්‍රතිබිම්බය අනන්ත යනවා. ප්‍රතිබිම්බය අනන්ත යනවානේ. අවතලකාශයක ළමයි වස්තුවක් නාභිය තිබ්බොත් මෙන්න අවතලකාශයේ නාභිය දුර f නම් අවතලකාශයක ළමයි නාභියේ වස්තුවක් තිබ්බොත් මේක ඇදලා බලන්න පුළුවන් කියන රූප සටහන. හරි. අවතලකාශයක වස්තුවක් නාභිය තිබ්බොත් නාභිය දුරින් තිබ්බොත් උතන ප්‍රතිබිම්බය ළමයි ඇති වෙන තැන ඕනනම් කාර්ය සූත්‍රය දාලා හොයන්න නැතුව දැන් වස්තු දුර u නේ නෙමෙයි f නේ සිම්පල් f දුරින් තියෙන්නේ නාභිය දුරත් f. එතකොට එකයට v ඍණ එකයට u සමාන එකයට f දාලා බලන්න. එකයට v. හරි. අපි හොයන්න ඕනේ ඍණ එකයට u කියන්නේ f. සමානයි මෙතන එන්නේ එකයට f. ඍණ එකයට f එහා පැත්තට ගියාම ධන එකයට f වෙනවා. මෙතනත් ධන එකයට f. අපි u කියන එක f ට සමානයි. වස්තු දුර u සමානයි f ට. නාභියේ තියෙන වස්තුව තිබ්බහම ප්‍රතිබිම්බයේ කොච්චරක් දුරින්ද ඇති වෙනවා. අතන එකයට f ධන එකයට f කීයද? දෙකයට f වෙනවා. කියන්නේ එකයට f දෙකක් නේ. දෙකයට f. මෙතන ඔයගොල්ලෝ උඩයට මාරු කරාම තරස්ම කරන්න මෙතන එනවා v සමානයි f බෙදීම 2යි කියලා. ඒ කියන්නේ ළමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ p සහ f අතර හරි මැද. එන ප්‍රතිබිම්බය. උරුකුරු අතාත්තික ප්‍රතිබිම්බය. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ළමයි හරියටම මෙතන ඔයගොල්ලන් ජ්‍යාමිතියෙන් කියන්න පුළුවන් මේ දිගට මේ දිග සමාන හින්දා මෙන්න මේ ත්‍රිකෝණේ මේක මධ්‍ය ලක්ෂයක් නෙනේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියන්න පුළුවන් මේ රේඛාවයි මේක සමාන්තර වෙන හින්දා වස්තුවේ උඩින් හරි අඩක් වෙනවා ප්‍රතිබිම්බ උස. හරි ප්‍රතිබිම්බ උස h i නම් වස්තු උස h o නම් h i සමානයි h o බෙදීම 2යි. අර රේඛී විශාලනේ භාගයේ අඩකින් අඩුවිනේ. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න ගණන් වල. හොඳයි අපි තව එක ගණනක් හදමු ඉක්මනට ෆාස්ට් ස්ටෙප්ස්. ප්‍රශ්නාංක 21 2011 ළමයි රචනා ගන්න. හරි කැමරාවක භාවිත කරන සූම කාච සැකස්මක් එක රූපේ හරි මම රූපය ඇඳලා තියෙන එක රූපේ පෙන්වයි. විචල්්‍ය d දුරකින් මෙන් වූ නාභිය දුර f1
වන උත්තල කාචයකින් සහ නාභිදුර F2 වන අවතල කාචයකින් ඒ සමන්විත වේ. සූම කාචයක අභිමතාර්ථය වන්නේ දීහි කුඩා විචලනයකින් කාච සංයුක්තයේ සඵල නාභිදුර සැලකිය යුතු ප්‍රමාණයකින් සියලු මාරු කර ගැනීම මගින් වස්තුවට විචලනයේ විශාලනයක් ලබා දීමයි. සාමාන්‍ය මේ zoom lens වල ඔයගොල්ලෝ කැම් වල දැකලා ඇති. අර ඉස්සරහා තියෙන zoom කාච zoom lens නේ. හරි. ඒකේ මේ සැකස්ම තමයි මේකෙන් අපි විස්තර කරන්නේ මේ ගානත් එක්ක. හරි. එතකොට දැන් මෙතන ගත්තොත් මේ lens එකේ මෙතන තියෙනවා උත්තල කාචයක්. මේ රේඛාව දිගේම උත්තල කාචය තියෙන්නේ. චූටියට ඇඳ කියලා පොඩි කාචයක් නෙමෙයි මේක. මෙහෙම ඇඳලා මේ රේඛාව දිගේම උත්තල කාචය තියෙන්නේ. මෙතන තියෙනවා අවතල කාචයක්. මේ අතර පරතර ළමයි අපිට එහා මෙහා කරන්න පුළුවන්. අර ඔයගොල්ලෝ දැකලා ඉතින් ඉස්සරහා කරපුවාන්නේ. කරපුවාදී මේ දුරවල් එහා මෙහා වෙද්දී අපිට මේ zoom වෙනවා. හරිද? ફોකස් වෙනවා. ඒවා පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට මේ තියෙන ළමයි වස්තුවකින් එන කිරණයක්. මේ කිරණ දැන් මේ උත්තර කාචේ වදිනවා. හරි මෙතන මේ උත්තර කාචේ තියෙන්නේ. හරි නිකන් මෙතන වස්තු උස නිකන් හිතන්න වාර් නෝට් කියලානේ. හරි වස්තු උස ආර් නෝට් නම් මේ එන කිරණේ මෙතන උත්තර කාචේ වැදිලා අபிසරණ වෙනවා. අபிසරණ වෙලා ගිහිල්ලා මෙතන එකතු වෙන්න තමයි එන්නේ. අර අපි කලින් ගණන් ගත්තේ මෙතන එකතු වෙන්න ආවට එකතු වෙන්න දෙන්නේ නැහැ. ඊට කලින් අවතල කාචේ වදිනවා. අවතල කාචේ වදිනාම කිරණේ මොකද වෙන්නේ? හරි පොඩි මේ අපසරණයක් පෙන්වන්නේ. අපසරණයක් පෙන්වන. මෙතනින් කිරණේ පොඩි අපසරණයක් පෙන්වනවා. මෙහෙම එන යන පාර යන්නදදී මෙතනින් කිරණේ අපසරණය වෙලා මෙන්න මේ පිටිපස්සේ තමයි අවසාන ප්‍රතිබිම්බය තිබෙන්නේ. පැහැදිලිද? ඉතින් මෙතන අහනවා ළමයි අර අයියොල තාත්වික ප්‍රතිබිම්බයක් සෑදීම සඳහා මේ කාච දෙක අතර පරතරය මේ උත්තර කාචයේ නාභී දුරත් එක්ක තෘප්ත කරන්න ඕන අසමානතාවය මොකක්ද? දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ළමයි මේ කාච දෙක අතර පරතරය මේ උත්තර කාචේ නාභී දුරට වඩා අපි දන්නවා උත්තර කාචයකට සමාන්තරව આવොත් මොකද වෙන්නේ? නාභීන් එකතු වෙන්න යන්නේ කිරණේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දුරන්නේ F1. ඒ F1ට වඩා මේ කාච දෙක අතර පරතරය අඩු වෙන්න තියෙනවා. බැරිලාකට මේ අවතල කාචෙ මෙහෙ තිබ්බනම් කිරණය මෙතන එකතු වෙලා තමයි අවතල කාචෙට ගිහිල්ලා වදින්නේ යන්නේ. වැදිලා කිරණේ අපසරණ වෙලා මෙහෙ එකතු වෙන්නේ මෙන්න මෙහෙ යන්නේ. එකතු වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම කාච දෙක අතර පරතරය මොකද වෙන්න ඕනේ? හරි කාච දෙක අතර පරතරය මේ උත්තර කාචේ නාභී දුරට වඩා අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? උත්තර කාචේ නාභී දුරට වඩා අඩු වෙන්න ඕනේ. ඒක ඊටමත් වැදගත්. හරි. හොඳයි. ඊට පස්සේ අහලා තියෙනවා B අවතල කාචයේ සිට B දුරක් දකුණින් කාච සංයුක්තයේ අයි ප්‍රතිබිම්බයේ සාදයි. F1 F2 සහ D ඇසුරෙන් B සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. හරි. B සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. එතකොට මෙතන F1 F2 පාවිච්චි කරන්න වෙනවානේ. හොඳයි. දැන් අපි දන්නවා ළමයි දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දුර D. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර කීයද? බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දුර උත්තර කාචේ නාභිය දුරනේ. මොකද උත්තර කාචයකට සමාන්තර වෙන කිරණයක් නාභිය එකතු වෙන්න නෑ නෙමෙයි. එකතු වෙන්න දෙන්නේ නෑ. මෙතන වදිනවා. මෙතන දුර ගත්තොත් හරියටම F1 ට සමානයි. එහෙනම් F1 ගේ මේ D අඩු කරාම ළමයි මෙන්න මේ දුර අපිට ගා ගන්න පුළුවන් කීයද? F1 ඍණ D. F1 ඍණ D. හරි. F1 ඍණ D. දැන් නිකන් හිතන්න අපි අර කලින් ගානක් හිතුව මතකද? දැන් අපි කියනවා ඇත්තටම මෙහෙම නෙන්නේ. අපිට ඍණ තැන හරියටම කියන්න බැරි හින්දා අපි හිතනවා මෙහෙම. මෙතන වස්තුවක් තිබ්බනම් මොකද වෙන්නේ? හරි කිරණේ. දැන් අපි කියන මෙතන වස්තුවක් තිබ්බනම් අපි ආපස්සට ගිහුනේ. මෙතන වස්තුවක් තිබ්බනම් මේ පාරෙන් කිරණ ගිහිල්ලා අවතල කාචය වැදිලා අපසරණ වෙලා යන්නේ. දැන් මෙහෙන් යද්දි කිරණ ඈතන හින්දා පිටිපස්සට දික් කරන් ආවම මෙන්න මෙතන එකතු වෙන්නේ. තවත් ඔය වගේ කිරණයක් කොහොමද ඇදලා බැලුවේ නේ? පිටිපස්සට දික් කරන් ආවම මෙතන එකතු වෙනවා. අපි එහෙම හිතන අර කලින් බංගානක් හදුවා ඔය වගේ අපි හිතනවා මෙතන වස්තුවක් තිබ්බනම් මෙතන ප්‍රතිබිම්බය ඇති වෙන්නේ නේ. මෙතන වස්තුවක් තිබ්බනම් මේ එන කිරණ අපි ආපස්සට හිතමු. මේ අවතල කාචය වැදිලා අපසරණ වෙලා මේ පාරමයි යන්නේ. ආලෝකයේ ප්‍රතිවර්තතාවය. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියා නම් මෙහෙ කිරණාව නම් මේ පාරමයි යන්න ඕනේ. ඒ නිසා අපි එහෙම අරගෙන දානවා අවතල කාචයේ කාච සූත්‍රය. හරි එතකොට දැන් B කියන්නේ මෙයා එතකොටනේ. හරි U කියන්නේ මෙන්න මේ දුර. හරි ඒක කෙලින්ම B ම තමයි නේ. මේක දින සංකේතය B. එතකොට එකයට B ට දාන්න වෙන්නේ දැන් මෙතන වස්තු තිබ්බනම් වස්තු දුරනේ මෙතන B ලෙස අරන් තියෙන්නේ. හරි U කියන එක තමයි B වෙන්නේ. ඉතින් B කියන එක තමයි මෙතන F1 ඍණ D වෙන්නේ. එතකොට මෙතන එකයට F1 ඍණ D. අඩු කිරීම ඍණ හරිද ඍණ කියන අඩු කිරීම U ට දාන්න වෙන්නේ මෙන්න වස්තුව මෙතන තිබ්බ කියලා දෙගත්තේ අවතල කාචෙට වස්තුක V. සමානයි එකයට ඍණ මෙතන ඍණ නෙමේ අවතල කාචයක් හින්දා නාභිය දුර දාන්න. F2. හරි කොහොල පොඩ්ඩක් සුළු කරලා ඔයගොල්ලන්ට සම්බන්ධය ගන්න පුළුවන්. ඔකටියක් ඕන සුළු කරන් යන්න. නැත්නම් ඔහොම තිබ්බත් කමක් නැහැ. හරි. ඔක තමයි සම්බන්ධනේ. පැහැදිලිද? අපි හිතනවා මෙතන වස්තුවක් තිබ්බනම් මේ පැත්තට කිරණ එනවනේ. හරි.
අපසරණ වෙලා පස්සට දික් කරන් ගියාම මෙතන තමයි ප්‍රතිබිම්බය. ඒතකොට v ට දාන්නේ f1 ඍණ d. u ට දාන්නේ මෙන්න මේ දුර වස්තු දුර. මෙතන වස්තුව තිබ්බනම් අවතල කාර්යන වස්තු දුර මේකේ සංකේතය v. ඕක ගත්තා නම් හරි සම්බන්ධය උතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා C වල එක සංයුක්තයේ සඵල නාභිය දුර නිර්ණය කිරීම සඳහා ප්‍රකාශ අක්ෂයේ සිට R0 දුරකින් උත්තර කාචයේ මත පතිත වන සමාන්තර කිරණ සලකන්නලු. අවතල කාචයේ මෙම කිරණය ඇතුළු වන විට ප්‍රධාන අක්ෂයේ සිට එයට ඇති උස අන්න. මෙන්න මේ උස R ලු. හරිද? R මෙන්න මේකෙන් ලැබෙනවා වෙන්නලු. ඉතින් මෙතන ළමයි ඔයගොල්ලන්ට මම කිව්වා ජ්‍යාමිතිය පාවිච්චි කරන්න වෙනවා සමරූපී ත්‍රිකෝණ. හරි? සමරූපී ත්‍රිකෝණ. දැන් බලන්නකෝ මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපීනේ. එතකොට මේ උස R0 නම් මේ උසත් කීයද? R0 නේ. R0 ගත්තොත් මේ ත්‍රිකෝණේ සිම්පල් ආර්ට සමරූපී වෙනවා. මේ ටික අපි දන්නවනේ f1 ඍණ d. ඒක සමරූපී වෙනවා මේ ත්‍රිකෝණේ මේ දිග. f1 නේ. මම ලියනවා මෙහෙම. එතකොට r බෙදීම මේ ත්‍රිකෝණේ මේ දිග බෙදීම මේ ත්‍රිකෝණේ මේ දිග R0 සමානයි. මෙතන අපිට r නේ උත්තර කරන්න තියෙන්නේ. හරි මේ ත්‍රිකෝණේ මේ දිග බෙදීම මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි. මේ ත්‍රිකෝණේ මේ දිග f1 ඍණ d බෙදීම මේ ත්‍රිකෝණේ මේ දිග f1 බලන්න හරියට වෙනවනේ උත්තරය. සමරූපී ත්‍රිකෝණ වලින් මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපී. මේ ත්‍රිකෝණේ මේ උස බෙදීම මේ දිග සමානයි. මේ ත්‍රිකෝණේ මේ දිග බෙදීම මේ ත්‍රිකෝණේ මේ දිග f1 හරි. ඔතනින් ගෙලින්ම සිම්පල් r උත්තර කරාම r0 හරස් ගුණ කරලා f1 ඍණ d සංකේත වලින් හදන ගණන් ටික ලේසි ඉතින් ඉක්මනට හදන්න ඕනේ. පොඩ්ඩක් හිතන්නත් වෙනවා ඉතින්. කෙලින්ම එනවා. දැන් ඊට පස්සේ අපිට කියනවා දෙක. එක රූපයේ වෙන්වා ඇති අවතල කාචයෙන් නිර්ගත වී I අවසාන ප්‍රතිබිම්බය කරා ළඟාවන කිරණය අවතල කාචයෙන් පසුපසට වම් දිශාවට දික් කළහොත් ඒ අවසානයේ P ලක්ෂයේ පතන කිරණය හමු වෙනවලු. මෙන්න මේ I වලින් මෙන්න මේ කිරණය පස්සට වම් දික් කරන් ගියාම මේකේ කැඩෙන මේක හරියට මෙන්න මෙතන හම්බ වෙනවලු. හමු වේ. අපෙන් අහනවා එතකොට හරිද? අවසාන ප්‍රතිබිම්බය I සිට Q ලක්ෂය දක්වා ඇති දුර කාච සංයුක්තයේ සඵල නාභිය දුරට f ට සමානයි. ඒ කියන්නේ මේ I වල ඉඳන් මෙන්න මෙතනට දින දුර Q. මෙන්න මේ දුර තමයි ගානේ කියනවා සඵල කියන්නේ මේ සූම කාචයේ සඵල නාභිය දුර ලෙස ගන්නලු. හරි එමය ගානේ කියලා තියෙන සූම කාචයේ මේ සංයුක්ත කාචයේ අර ස්පර්ශ කාච දෙකක් නෙමෙයිනේ. ස්පර්ශ කාච දෙකක් නා අපි මේ සමග කාචය ගද්දි P සමානයි P1 ධන P2 නේ දාන්නේ නේ. එතන ස්පර්ශ කාච දෙකක් නෙමෙයි හින්දා මේ වගේ වෙලාවක අපිට ගානේ කියලා තියෙනවා සමග කාචය මේ සංයුක්ත කාචය සූම කාච සංයුක්තයේ සමක නාභිය දුර මෙතන ඉඳන් මෙතනට දින දුරට සමානයි කියලා ගන්නලු. හරි. ඒක ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. මොකද සමාන්තරව අපි සාමාන්‍ය මෙතන එහෙම ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ගානේ කියලා දෙන විදියට ගන්න. හරි මේ දුර සමග කාච නාභිය දුර. ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරලා මෙන්න මේක ලබා ගන්නලු. ඔබට අර සිම්පල් B වලයි C වල එකෙහි ගත්ත සහ ජ්‍යාමිතිය පාවිච්චි කරන්න. දැන් උතරන් තමයි ඔයගොල්ලන්ට පේනවා සමරූපී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මොකද්ද? එකක් මෙන්න මේක. මෙන්න මේ ත්‍රිකෝණයයි හරිද? මෙන්න මේ ලොකු ත්‍රිකෝණයයි. හොඳට බලන්න. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සම කෝණී වෙනවා. යෝගින් ඕගොල්ලන් ලියුවේ හැකි මොකද්ද? හරිද? සිම්පල් r බෙදීම r0 ඔන්න බලන්න සිම්පල් r බෙදීම r0 සමානයි සිම්පල් r බෙදීම r0 සමානයි මේ ත්‍රිකෝණේ මේ දිග කීයද? ඈ v නෙමෙයි v බෙදීම මොකක්ද මේ ත්‍රිකෝණේ මේ දිග f. හරි ඒතකොට ඔයගොල්ලන්ට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපි ගත්ත r ට ආපුවම මේක අංක 1 කියලා ගන්නකො මේක අංක 2 කියලා ගන්නකො මේ වම් පැත්ත මේකේ වම් පැත්ත සමානයි අංක 1 සමානයි අංක 2කින් ඔයගොල්ලන්ට p යට f සමාන කරන්න පුළුවන් f1 ඍණ d යට f1 ඔන්නම සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සම කෝණී. එතකොට මේ දිග බෙදීම මේ දිග සමානයි මේ ත්‍රිකෝණේ මේ දිග බෙදීම මේ ලොකු ත්‍රිකෝණේ මේ දිග. නේ f v යට f. ඔන්න ඔය ගත්ත එකයි මෙන්න මෙතන අපි අර කලින් කාසූත්‍ර දාලා ගත්ත එක තියෙනවනේ. මේ මෙන්න මේයි සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට try එකක් දෙන්න ඔය f සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන්. හරි. ඒ ඔගේ අයින් කරන්න වෙන්නේ මොකද්ද? v නේ. හරි පුළුවන් ගන්න try එකක් දෙන්න. හරි කරන්න තියෙන්නේ මේකේ v අයින් කරගන්න තියෙන්නේ. හරි. මේකේ v අයින් කරගන්න ඉතින් මේකේ v උත්තර කරලා මේකට ආදේශ කරලා හරි මොකක් හරි සුළු කිරීමක් කරලා ඔයගොල්ලෝ උත්තරේ ගන්න. හරි මේ දෙක පාවිච්චි කරලා
මේකෙත් V මේකෙත් V දිනවනේ. ඔය දෙකෙන් V අයින් කරලා එක සම්බන්ධයක් ගත්තාම මේක ගන්න පුළුවන්. බව වෙන එක. හරි ඔක තමයි ගන්න තියෙන මායික දැන් ඔප්පු කරන්න යන්නේ ඉතින් පස්සේ කරගන්න පුළුවන්. හරි සමීකරණ ටික මම අරන් දුන්න සම්බන්ධතාව ටික හොඳයි. දැන් ඔකෙන් පස්සේ අපි ඔක ගත්තාම මේ එන්නේ ළමයි මම උත්තරේ ලියන්න මේ දෙක සම්බන්ධ කරලා මේ බව වෙන එක ගන්න පුළුවන් ඈ. සුළු කිරීම දීන ටික සුළු කරන්න වෙයි. හරි මෙන්න සම්බන්ධය. F2 ඍණ F1 ධන D. ඔය එන්නේ ළමයි මේ සංයුක්ත කාචයේ සඵල නාභිය දුරට ප්‍රකාශනයක් අපි ගන්න. ඔය මතක තියාගන්න ඕනේ නැහැ. ඉතින් මේවා අපිට ගණන් දුන්නාම අතල ගන්න තියෙන්නේ. සාමාන්‍ය විදියට. හරි 3 F1 12යි F2 18යි සෙන්ටිමීටර නම් D සෙන්ටිමීටර 0.4යි දක්වා. දැන් මෙන්න මේ කාචේ අර ඔයගොල්ලෝ එහෙම ඉස්සරහා ලෙන්ස් එක කියන්නේ කාචේ කරකවන්න තියෙන්නේ කැමරාවේ zoom එක කරද්දී කැමරාව පාවිච්චි කරන කට්ටිය දන්නවනේ. අර ඔයගොල්ලෝ zoom කරද්දී ඉස්සරහාම කරකවන්න යක් තියෙනවනේ. ඒක කරකවද්දී ළමයි මේ කාච අතර පරතර අඩු වැඩි කරන්න පුළුවන්. මේ D කියන එක සෙන්ටිමීටර එනේ මේ දෙක ස්පර්ශව තියලා සෙන්ටිමීටර ඔන්න 4 දක්වා අපිට වෙනස් කරන්න පුළුවන්. 0.4යි අතරනේ. සීමාරු කරගන්න පුළුවන් නම් සංයුක්තයේ අවමහා උපරිම නාභිය දුර වල අහනවා. ඉතින් මෙතන F1 F2 අපි දන්නවනේ කීයද? F1 කීයද? 12යි. 12 කරක් F2 18. බෙදීම හරි F2 18 ඍණ F1 12 නේ. මෙතන ධන D. මෙතන පොඩ්ඩක් සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. හරි 12 කරක් 18. එතනින් සුළු කරලා ගන්න. ඊට පස්සේ මෙතන දැන් ඔන්න ඔතනින් එන සම්බන්ධ තියෙනවනේ. හරි මෙතන සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. හරි මෙතන ඔන්න 10වරක් 18 180යි නේ 180යි දෙවරක් 18 36යි නේ. ඒතර එන්නේ මෙතන වගේ 216ක් දෙන්නේ. අන්න 216ක් දුන්නේ බලන්න කොට සුළු කරලා බලන්න හරියට 216 මෙතන 18න් 12ක් කරුණාම කියේ 6යිද 6 ධන D නේ. සංයුක්ත කාචේ නාභික විතර D වලගේ අපි සෙන්ටිමීටර බිඳුවක් විතර මේ කාච් දෙක අතර පරතරේ බිඳුවක් වුණොත් මෙතනින් බලන්න F කීයද කියලා 216 වේදීම 6 සුළු කරලා බලන්න කීයද කියලා. D යගේ සෙන්ටිමීටර 4ක් විතර. එතන 216 බෙදීම 6යි D 4යි නේ. 6යි 4යි කීයද? 10යි නේ. එතකොට 216 10න් බෙදුවාම 21.6ක් කියලා එනවා උතන. අතන මම හිතන්නේ 216 කීයද බෙදුවාම කො. අතන එන්න ඕනේ සුළු කරලා බලන්න සෙන්ටිමීටර 36යි නේ. සෙන්ටිමීටර 36ක්. මෙතන සුළු කරාම 36ක් කියලා එනවා සෙන්ටිමීටර. දැන් බලන්න උතන D ගේ පොඩි විචලනයකට සෙන්ටිමීටර 0.4 දක්වා D ගේ කුඩා විචලනයකට අපිට මේ සූම කාච සංයුක්තයේ සඵල නාභිය දුර සෙන්ටිමීටර 21.6 ඉඳන් සෙන්ටිමීටර කීය දක්වාද 36 දක්වා විචලනය කරගන්න පුළුවන්. හරි. මම නිකන් මේක ගත්තේ ලියන්නම්. සූම කාචේ අපි සෙන්ටිමීටර D නේ 0.4 අතර වෙනස් කරද්දී සූම කාචේ සඵල නාභිය දුර බලන්න මම ඉතින් මෙතන නම් එන්නේ සෙන්ටිමීටර බිඳුවක් වුණොත් ආවේදී 36 නේ. මේක ඇත්තට ඔහොම දාන්නේ 36යි D 4ක් වුණොත් සෙන්ටිමීටර අතන ආවේ 21.6යි. ඒ කියන්නේ මේ කාච දෙක අතර උත්තල සහ අවතල කාච දෙක අතර පරතරයේ සෙන්ටිමීටර 0.4 දක්වා විචලනය කරද්දී මේ සූම කාච සංයුක්තයේ සඵල නාභිය දුර සෙන්ටිමීටර 21.6 ඉඳන් සෙන්ටිමීටර 36 දක්වා අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ අන්තිමට අහලා තියෙනවා ඔබේ ප්‍රතිඵලය සූම කාචයේ අභිමතාර්ථය සපුරාලායිද හේතුව අහනවා. ඉතින් සූම කාචයේ අභිමතාර්ථය ගන්න දුන්නා අර D ගේ කුඩා විචලනයකින් F වලගේ සැලකිය යුතු වගේකින් වෙනස් කරගන්න ඕනේ කියලා නේ. ඒක වෙලා තියෙනවා නේ. D ගේ පොඩි විචලනයකින් F ගේ සාමාන්‍ය හරියක් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි ලියන්නේ. සපුරාලනෝනේ. හොඳයි. ඉතින් උතනින් ළමයි දැන් අපේ ආලෝකයේ මේ කාච ටික ඉවරයි. ඊට පස්සේ අපිට තව කතා කරන්න තියෙන්නේ මේ දෘෂ්ටි දෝෂයි ප්‍රකාශ උපකරණ ටිකයි. හොඳයි එහෙනම් අපි හොඳට වැඩ කරන්න ඔය ටික ගන්න ටිකක් හදාන්න. ටියුබ් දාලා තියෙන ඔක්කොම notes ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්. We'll go through the wastelands, through the highways, and on we'll go. Along the way, melodies we haven't played. No.